ආයිබෝන් දුවේ පුතේ මාව ඇහෙනව නේද ඔයාලට පොඩ්ඩක් අපි හෑන්ඩ්ස් අප් එකක් දාමු ඇහෙනවනේ හරි මගේ Wi-Fi වල ප්‍රශ්නයක් නිසා කැමරා එක කනෙක්ට් වෙන්නේ නැහැ මම තවත් වෙලාවෙ යන නිසා මම ක්ලාස් එක පටන් ගන්නම් අපි කලින් සතියේ කතා කරා ෆයිල් සහ ෆෝල්ඩර්ස් ගැන නේද එදා අපි ප්‍රැක්ටිකල් එකකුත් කරා ඔයාලට මතක ඇති ඔයාලට 7 වසරට අදාළව පාඩම් 7ක් ඉගෙන ගන්න තියෙනවා. හැබැයි මේ වෙනකොට අපි එහෙනම් පාඩම් 2ක් ඉවර කරලා තියෙනවා. නේද? පාඩම් 2ක් ඉවර කරලා තියෙනවා. මම ඊයේ ක්ලාස් එකේ දැකපු දෙයක් තමයි මම අන්තිම පැය වාගේ පේපර් එකක් ඩිස්කස් කරා යාලත් එක්ක. හැබැයි අර කලින් පාඩම් වල තිබ්බ දේවල් ගොඩක් දරුවෝ අමතක කරලා තිබ්බ උත්තර දෙනකොට ඒක ගොඩක් දැනුණා. හරිද? ලකුණු හොඳ මට්ටමකට ගන්න අමාරු තත්ත්වයක් මම දැක්කා. ඒක නිසා මම හිතුවා හැම ක්ලාස් එකේම අන්තිම පැය භාගේ ප්‍රැක්ටිකල් සහ ඒ වගේම ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්න පුරුදු කරන්න ඕනේ කියන එක ගැන මම හිතුවා. අද අලුතෙන්ම පන්තියට ආපු දුවල පුතාලා ඉන්නවද? අලුතෙන්ම පන්තියට ආපු දුවල පුතාලා ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් chat එකට ඔයාලගේ විස්තර දාන්න ඉස්කෝලේ කොහෙද? විස්තර දාන්න. අද අපේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉන්නේ චෙසෙර නේද? අපි පන්තිය පටන් ගන්නකොට ප්‍රසන්ටේෂන් එකක් කරනවනේ. චෙසෙර ඔයා ලෑස්තිද? ඔව්. මට ප්‍රසන්ටේෂන් එක එවන්න පුළුවන්ද? මම මේ පැත්තෙන් රන් කරන්නම්. මට ආයෙ දැන් දාන්න පුළුවන්ද පුතේ? මම ඔයාගේ නම සේව් කරගෙන නෑ මම හිතන්නේ. චෙසරගේ ෆෝන් නම්බර් එක කියන්න බලන්න මට සර්ච් කරලා ගන්න පුළුවන් වේද බලන්න. chat එකට දාන්නකෝ ඔයාගේ ෆෝන් නම්බර් එක.
ඉක්මන් කරමු අපි වෙලාව යන නිසා. විනාඩියක් ඉන්න මම ඕපන් කරන්නම්. ඊළඟ දවසේ ප්‍රසන්ටේෂන් කරන්නේ කවුද? ඊළඟ දවසේ ප්‍රසන්ටේෂන් කරන දුව හරි පුතා හරි ක්ලාස් එකට ජොයින් වෙන්න කලින් මට ප්‍රසන්ටේෂන් එක දාලා තියන්න. එතකොට ලේසි. හරි පුතේ මම ඔයාට මයික්‍රොෆෝන් කරන්න දෙන්නම්. ප්‍රසන්ටේෂන් එක කරගෙන යන්න. ටීචර් ඊළඟ ස්ලයිඩ් එකට මාරු කරන්න පුළුවන්ද? ඕගොල්ලෝ හැමෝටම අයිබෝවන්. මම අද ඉදිරිපත් කරන්න යන්නේ NASA එකෙන් ඒකේ ප්‍රොජෙක්ට් එකක් වෙන Perseverance කියන රෝවර් එක ගැන. ඒ රෝවර් එක මේ වෙද්දි අඟහරු වල තමයි තියෙන්නේ. අපි බලමු ඒකේ විස්තර ටිකක්. මෙම රෝවරය අඟහරු මේ ගිහින් තියෙන්නේ අඟහරු මත ජීවයේ තිබ්බද නැද්ද කියලා හොයාගන්න. ඒක පිටත් වෙලා තියෙන 2020 7:30. ඒ කියන්නේ 2020 ජූනි මාසේ 30 වෙනිදා තමයි අපේ රටේ වේලාවෙන් හවස 4:30ට විතර තමයි පිටත් වෙලා තියෙන්නේ. ඒ ඇට්ලස් V541 කියන රොකට්ටුව මගින් කැනවරල් තුඩුවේ සිට මේ කැනවරල් තුඩුවේ මම පින්තූරයක් දාලා තියෙනවා මෙතන. ඒ ගිහිලා තියෙන්නේ ඉන්ජිනියරිටි කියන හෙලිකොප්ටර් එකත් එක්ක 2021 වර්ෂයේ පෙබරවාරි 18 වෙනිදා තමයි මේක අඟහරු වලට ගොඩ බාලා තියෙන ඒ ප්‍රසිද්ධ ආවාටයක් වන ජෙසීරෝ කියන ආවාටයට. මේක එතනටම ගොඩ බස්සන්න හේතුව තමයි ඒ ආවාටයේ මත තිබිච්ච ප්‍රසිද්ධ ගංගාවක මේ තියෙන ඩෙල්ටාව අදටත් මේ එම ප්‍රදේශයේ තියෙන බව තමයි විද්‍යාඥයන්ගේ විශ්වාසය. ඒකින්ද මේ රෝවර් එක ඒකට ගොඩ බස්සලා තියෙනවා. ටීචර් ස්ලයිඩ් එකට දාන්න පුළුවන්ද? ඊළඟ මේක තියෙන්නේ ඒ රෝවර් එක ලෑන්ඩින් කරන ආකාරය මේ මෙතන තියෙනවා ජෙසිරෝ ආවාටයේ ලකුණු කරලා මේ විදිහට මෙහෙම ඇවිල්ලා පැරෂූට් එකක් ආධාරයෙන් තමයි ගොඩ බහින්නේ. ඊට පස්සේ මේ කොටස මගින් දොඹකරයක් දාලා රෝවර් එක අඟහරු මතට ගොඩ බස්සනවා. ඊළඟ ස්ලයිඩ් එක. මේක තමයි අපි අර මුල්ම ස්ලයිඩ් එකේ කතා කරද්දී අපිට හම්බුණා ඉන්ජිනියරිටි කියලා හෙලිකොප්ටරයක් ගැන. ඒ හෙලිකොප්ටරේ තමයි මේක. මේක ක්‍රියාත්මක වෙන්නේ සෝලර් පැනල් වලින්, සූර්ය ශක්තියෙන්. ප්‍රසිවරන්ස් රෝවරේ ගොඩ බැස්සලා මාස දෙකකින් පස්සේ ඒ කියන්නේ අප්‍රේල් මාස 19 වෙනිදා මේ යානය සිය පළමු ගුවන් ගමන අඟහරු වල සාර්ථකව නිම කරලා තියෙනවා. ටීචර් මම මෙතන පොඩි 3D මොඩල් එකක වීඩියෝ එකක් දාලා තියෙන එක පේ ගන්න පුළුවන්ද? සුදු පාට තියෙන. හරි ටීචර් ළඟ ස්ලයිඩ් එක. මේකේ කියන්නේ අර ඒ කියන්නේ රෝවර් එකේ තියෙන කොටස් දෙකක් ගැන මම මේකේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි කොටස තමයි මේක. මේක රොබොටික් ආම් කියලා තමයි හඳුන්වන්නේ. මේ රොබොටික් ආම් උපාංගය යොදාගන්නේ අඟහරු වල පොළව කැණීම් සඳහා. ඒ කියන්නේ පොළවෙන් යම්කිසි සාධක හම්බුනොත් ඒ කැනලා ඒ පස් සාම්පල් ලබා ගන්න පාෂාණ වෙනම ගබඩා කරගන්න සිලින්ඩරයකුත්
මේක තුල තියෙනවා මේක බූම් ආම් කියලා හඳුන්වනවා. ඊට ඊළඟ ස්ලයිඩ් එක ගන්න. මේක තමයි මේ අනේ මම දාපු ස්ලයිඩ් එකට දෙවෙනි උපාංගය. මේක ෂර්ලොක් කියලා උපාංගයක්. මේක කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන්නේ ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මගින්. මෙම කොටස යොදලා තියෙන්නේ ඒ අඟහරු මත ජීවයක් පිටතින් ආවද එහෙම නැත්නම් ඒක ජීවයක් දුටුවොත් ඒක පිටතින් ආපු එකක්ද එහෙමත් නැත්නම් ඒක අඟහරු මතම නිර්මාණය වූවක්ද යන්න සොයා බැලීම සඳහා මෙතනින් මගේ කතාව අවසానයි. ඔබ සියලු දෙනාට ස්තුතියි. හොඳයි. පුතා හොඳට ඉදිරිපත් කරා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ප්‍රසන්ටේෂන් එකේ දේවල් හදලා තියෙනවා. සිංහලෙන් එම ටයිප් කරලා තියෙනවා. හොඳයි. ප්‍රසන්ටේෂන් එකේ අර අකුරු වෙනස් වෙලා තියෙන එක අර යුනිකෝඩ් වලින් සමහරලාට ෂෙයා කරද්දී එන ප්‍රශ්නයක්. ඇනිමේෂන්ස් පාවිච්චි කරලා තියෙනවා. තවත් ඇට්‍රැක්ටිව් විදිහට ප්‍රසන්ටේෂන් එක හදන්න පුළුවන්. ඒ දේවල් ගැන ඉස්සරහට හිතන්න. හොඳයි. ඉදිරිපත් කිරීම හොඳයි. ඊළඟ දවසේ කරන්නම් කියලා කිව්වා බිනාදි. අපිට ප්‍රසන්ටේෂන් එකට අපි IT සම්බන්ධ දෙයක් කරනවා නම් ගොඩක් හොඳයි. දැන් මෙයා රොබෝ තාක්ෂණය ඒ වගේ දේවල් තිබ්බ නිසා ඒ ප්‍රශ්නයක් නැහැ. මාතෘකාව හොඳයි. IT සම්බන්ධ දෙයක් කරන එක තමයි වඩාත්ම හොඳ. ලබන සතියේ බිනාදි කරනවා. එතකොට එයාට බැරි වුණොත් තව කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්න. බිනාදි එදාට එන්න බැරි වුණොත් මොකක් හරි ගැටලුවක් වුණොත් ඊළඟ කෙනාට පුළුවන්. බිනාදි ලබන සතියේ කරොත් අර බාරගත්තු කෙනාට ඊළඟ සතියේ කරන්න පුළුවන්. කවුද තව ඉන්නේ? chat එකට දාන්න කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න. ෆෝන් එකෙන් නම් Google ස්ලයිඩ් කියලා එකක් තියෙනවා පුතේ. ඒකෙන් තමයි හදන්න වෙන්නේ. හිරුනි සුදර්ශනී කරනවා එහෙනම් නේද? හරි. ඊට පස්සේ අපිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් ශෂිනි. මට ලින්ක් එක එවුවනම් මට පෙන්වන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එක. කරන කෙනාට ලබන සතියේ මම පර්මිෂන් දෙන්නම් ওই පැත්තෙන්ම ෂෙයා කරන්න. එතකොට වැඩිපුර සාර්ථකයි නේද? නැත්නම් මම දන්නේ නැහැනේ ප්ලේ කරන්න ඕන තැන කොහෙද? එහෙම කියලා ඔයාලට එතකොට ලේසි මේ ඔයාලටම ඒක ප්ලේ කරන්න ඉඩ දුන්නොත්. ඒක නිසා ලබන සතියේ මම ඒකටත් පර්මිෂන් හදලා දෙන්නම්. ඊළඟට පුතේ ඔයාලට සති කීපයක් අපිට මග ඇරුණා පන්තිය කරන්න. ඒකට ලබන සතියේ සිකුරාදා තමයි මම හිතාගෙන ඉන්නේ. හරියටම ගෲප් එකට මෙසේජ් එක දාන්නම්. එදාට පන්තියට සම්බන්ධ වෙන්න හැමෝම අපිට අර කරන්න බැරි වෙච්ච දවස් වෙනුවෙන් පන්තියක් සිකුරාදා දවසේ ඔයාලට දානවා. හරිද? ඒක නිසා ඒකටත් සම්බන්ධ වෙන්න. හදිස්සියේ එදාට බැරි දරුවෝ ඇති සමහරට පන්ති තියෙන දරුවෝ. ඒක දිගටම තියෙන එකක් නෙවෙයි. අර මිස් වෙච්ච දවස් නිසා කරන්නේ. එතකොට මේ ඔයාලට රෙකෝඩින් බලන්න පුළුවන්. එහෙනම් අපි අද පාඩමට යමුද?
මට අද වීඩියෝ එක ඔන් කරන්න විදිහක් නෑ පුතේ. මේ මගේ Wi-Fi වල ප්‍රශ්නයක් වෙලා කනෙක්ට් වෙන්නේ නැහැ කැමරා එක. Wi-Fi වලින් තමයි කනෙක්ට් කරගන්නේ. ඒක නිසා අදට විතරක් මේ විදිහට අපි කරමු. ඔයාලට මම වීඩියෝස් ඔන් කරන්න දෙන්නම්. මම කැමතියි ඔයාලව බලන්න. ඒක නිසා පුළුවන් දරුවෝ වීඩියෝ එක ඔන් කරන්න. ඒතර මට ඔයාලව බලන්න පුළුවන් නිසා. මේ ඉන්නේ අපේ ළමයි ටික. බට්ටෝ ටික නේද? තිසරි, බිනාදී නැත්තම් මම මෙයාලව දැකලා නෑනේ නේද? නම් වලින් දන්නවා උනාට ශෂිනී, තිසරි. හොඳයි නේද කට්ටිය මේස් එකට එහෙම වෙලා වැඩ ටික කරනවානේ. අපි අද පේපර් එකක් කරමුද? පරණ දේවල් මතක් වෙන්නත් එක්ක. හාද? අයියෝ පාඩම් කරෙත් නෑනේ කියලා හිතන්න එපා. අපි සාකච්ඡා කරන ගමන්ම කරගෙන යමු. හරිද? සාකච්ඡා කරන ගමන්ම කරගෙන යමු. කැමරාස් ඔන් කරලා තිබ්බට කමක් නැහැ. මම මයික් සුත් ඔන් කරන්න දීලා තියෙන්නේ මේ ප්‍රශ්න තිබුණොත් ඔයාලට අහන්න පුළුවන් නිසා. හැබැයි නෑ Google ෆෝම් එකක් නෙවෙයි PDF එකක්. හැබැයි මේ අපි දන්නේ නැහැ නේද? නරක අයත් ක්ලාස් එකට මේ ඉන්නවද කියලා. එහෙම වුණොත් අපි රිමූව් කරලා දාමු. මට එක විනාඩියක් දෙන්න මම ඔයාලට පේපර් එක ෂෙයා කරන්න. දෙවනි වාර පරීක්ෂණයට අදාළ පේපර් එකක් ඔයාලට මම ෂෙයා කරන්නම්. වයඹ පළාතේ පේපර් එකක්. හරිද? හරි මම. අපි ඒක කරමු. කට්ටිය එකතු වෙලා කරමු. ඔව්. ඌව පළාතට දෙනෙත් මේ වය පළාතේ පේපර් එකක්ද? නෑ නෑ නෑ. පළාතෙන් දෙනකොට එක එක පළාත් වලට එක එක පේපර්ස් දෙන්නේ. මේ ගොඩක් මේ ඉස්කෝලවල වාර විභාගෙට ICT තියන්නේ නැහැ. හරිද? එහෙම තියන්න එපා කියලා තියෙනවා. නමුත් සමහර තැන්වල සමහර ඉස්කෝලවල වාර විභාග වලට පේපර් එකක් දෙනවා. ඉතින් අපේ ඉස්කෝලේ තියෙනවා. ඒක තමයි. එහෙම සමහර ඉස්කෝලවල තියෙනවා, සමහර ඉස්කෝලවල නැහැ. අපේ ඉස්කෝලේලත් තියෙනවා ටීචර්. ඒක තමයි. එතකොට මේ මම ඔයාලට ඉස්සරහට පේපර්ස් හදලා දෙනවා. දැනට අපි මෙන්න මේ පේපර් එක කරමු. හරිද? බලමු. දැන් මෙතන අපේ සිලබස් එකට අදාළව සහ අපිට පොඩි පන්ති වලදී තියෙන දැනුමත් පොඩ්ඩක් කවර් කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට සමහරට උත්තර හොයාගන්න බැරි වෙයි. බය වෙන්න එපා. අපි සාකච්ඡා කරලා මේක තේරුම් ගමු. මේ දැන් ඔයාලට පුංචි පොතක් වෙනම තියාගන්න ඕන පේපර්ස් කරන්න. හොඳද? පේපර්ස් වලට වෙනමම පොතක් පුංචි පොතක් තියාගන්න. දැන් ඒ පොත අලුත්ම පොතක් වෙන්න ඕනේ නැහැ. කලින් ලියලා ඉතුරු වෙච්ච පොතක් කොළ ගොඩක් තියෙනවා නම් ඒ පොත ගත්තට කමක් නැහැ. CR පොතක් නම් වඩා හොඳයි. හොඳද? දැන් පොතත් සෑහෙන ගණන්නේ නේද? ඒක නිසා මේ කොළ එකතු වෙලා කරලා හදාගත්තත් කමක් නැහැ. අපි මේ පේපර් එක කරමු එහෙනම්. පළවෙනි ප්‍රශ්නේ කියව ගන්නකෝ. thank you යන වචන දෙක අතර ඉඩ තැබීමට භාවිත කර ඇත්තේ. කවුරුත් උත්තරේ කියන්න එපා. chat එකට දාන්න 1ද 2ද 3ද 4ද කියලා. දැන් ඔයාලට පේනවා මේ වචන දෙක අතර හිස් තැනක් තියෙනවා. මේ හිස් තැන තියන්න අපිට කීබෝඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන් යතුර මොකක්ද කියලා තමයි අහන්නේ.
චෙසර උත්තරයක් දුන්නා. අනිත් අයත් උත්තර දෙන්නකෝ බලන්න. ගොඩාක් අය උත්තර දෙනවා. දැන් විනෝදේ, හිරුනි, බොහොම හොඳයි. ඕවින්දි. නියමයි. හරි. දැන් අපි එකින් එකට කතා කරමු. හොඳද? ඔන්න හොඳට අහගන්න. දැන් මෙහෙම කරමු අපි. මේ අපි පේපර් එකේ තියෙන ප්‍රශ්නේ ඒ පොතේ ලියන්න අවශ්‍ය නැහැ. හරිද? අපි මෙහෙම ලියමු. අපි පේපර් එක ලියන පොතේ දැන් පොත නැත්තම් පොලයක් හරි කමක් නැහැ. නැත්තම් අපේ තියරි පොතේම පිටිපස්සෙන් කොටසක් වෙන් කරගත්තත් කමක් නැහැ. ලියා ගන්න වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2019 කියලා මාතෘකාව ලියා ගන්න. මෙන්න මේ මාතෘකාව ලියා ගන්න. ලියා ගන්න දැන් හැමෝම. කට්ටිය කැමරාස් ඔන් කරලා තියෙනවා නම් හොඳයි. එතකොට ටීචර්ට කම්මැලි නෑ ඔයාලව පේන හින්දා. අද හැබැයි ළමයින්ට කම්මැලිද දන්නේ ටීචර් පේන්නේ නැති හින්දානේ. කට්ටියට කම්මැලි වගේද? ඔව්. ඒකනේ. අද මං හිතන්නේ මේ SLT එකේ මොකක් හරි ප්‍රශ්නයක්. එක්කෝ අපේ ගෙදර Wi-Fi ඉවර වෙන්න කිට්ටු ඇති අන්තිම දවස් නිසා. කනෙක්ට් වෙන්නෙම නෑ. ඒකයි වෙලා ගියත් ක්ලාස් එක පටන් ගන්නද. අදට විතරක් ඉවසලා ඉමු හොඳේ. හරි ටීචර් ලියාගත්තා. හැමෝම ලියාගත්තද? නෑ ටීචර් තාම ලියාගත්තේ නෑ. ලියන්න. මම ලියන්න. ටීචර් මේ මගේ data connection එකක් ඉන්න මේ මා පන්තියෙන් අයින් වුණා මොකද්ද ටීචර් කරේ? මම කිව්වේ අර මේ පේපර් එක ලියන්න අපි ගන්න පොතේ හරි කොලේ හරි මෙන්න මේ මාතෘකාව ලියා ගන්න කියලා. වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවන වාර පරීක්ෂණය 2019 කියලා ලියා ගන්න. ටීචර් මේක දැන්ද පටන් ගත්තේ? ඔව් දැන් පටන් ගත්තේ. හරි ටීචර් දෙන්න ඉවරයි ටීචර්. දැන් නම් හැමෝම ඉවර ඇති නේද? බිනාදි ඉවරද? ඔව්. නෑ ටීචර්. නැද්ද? තව චූටි වෙලාවක් දෙන්නම් ඉක්මන් කරමු. ඔයාලා කතා කරන්නේ නැති වෙලාවට මයික් එක ඕෆ් කරගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙන වෙලාවට විතරක් මයික් එක ඔන් කරගන්න. හොඳේ? නැත්නම් ඒක අනිත් අයට ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. හරි. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 1 දාලා ලියා ගන්න. thank you යන වචන දෙක අතර ඉඩ තැබීමට භාවිතා කර ඇත්තේ. මොකක්ද උත්තරේ? ස්පේස් තමයි උත්තරේ. අන්න හරි. ස්පේස් තමයි උත්තරේ. හරි. දැන් චුට්ටක් අහගන්න ලියන්න නැතුව ලියන රාළලා ටික වගේ දඩිබිඩි ගාලා ලියන්න ගන්න නැතුව මං කියන දේ අහගන්න ඕනේ. හරිද තිසරි? කොහොම ඉඳලා නින්ද යයිද දන්නේ නැහැ. මේ සුඩොලුව තියන් ඉඳලා. තිසරි? හරි. දැන් අපිට කීබෝඩ් එකේ තියෙනවා මං ඔයාලට ස්ක්‍රීන් එකට කීබෝඩ් එක අරන් පෙන්නන්නම්. කීබෝඩ් එකක් පේනව නේද? ඔව් ටීචර්.
අන්න හරි. මෙතන දැන් එක එක අපි මේව නම් අකුරු කියලා දන්නවනේ. නේද? මෙතන නම් තියෙන ඉංග්‍රීසි අකුරු ටික. ඊට පස්සේ control, shift, ඊට පස්සේ caps, tab මෙන්න මේ වගේ විශේෂ යතුරු වගයක් තියෙනවා. ලියන්න එපා කවුරුත් බලාගන්න ස්ක්‍රීන් එක දිහා. දැන් මේ වගේ මොනවාද වෙන්නේ කියලා අපි දන්නේ නැති අයත් ඇති. දන්න අයත් ඇති. කම්පියුටර් එකෙන් වැඩ කරන දරුවෝ ගොඩක් වෙලාවට දන්නවා. හරි. මම දැන් Word එක අරගෙන ඔයාලට ටයිප් කරන ගමන් කියන්නම් මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. එතකොට ඔයාලට හොඳට මතක හිටියි මේක. හොඳද? හරි. දැන් මම ලියන්නම්. දැන් T අකුර සිම්පල් නේද වැදුනේ? සිම්පල් වලින් නේද? කොහොමද අපි මේක කැපිටල් වලින් දාන්නේ? අපිට පුළුවන් shift එක press කරගෙන T අකුර type කරන්න. එහෙනම් shift එකෙන් මොකක්ද වෙන්නේ? මේ සිම්පල් අකුරු කැපිටල් වෙනවා. අන්න හරි. සිම්පල් අකුරු කැපිටල් වෙනවා. හැමෝටම තේරුණාද ඒ කතන්දරේ? ඔව් ටීචර්. ඔව් ටීචර්. අන්න shift එක අල්ලන් T අකුර press කරාම ඔන්න capital T press වුණා. නැත්තම් මේ simple වදින්නේ. හරි. ඊළඟට ඔන්න shift එක ගැන අපි කතා කරා. ඊළඟට මම කියලා දෙනවා caps lock ගැන. caps lock වුණත් මොකද දන්නවද වෙන්නේ? ඔක්කොම capital වදින්නේ. caps lock දැන් shift එකේදී පුතේ මෙහෙමයි. මේ දෙන්න අතර පුංචි වෙනසයි තියෙන්නේ. shift එක පාවිච්චි කරන්නේ capital අකුරු type කරන්න තමයි. caps lock පාවිච්චි කරන්නේ capital අකුරු type කරන්න තමයි. හැබැයි shift එක press කරගෙන ඕනේ මේ අකුරු ඔක්කොම type කරන්න. හරිද? shift එක press කරගෙන ඕනේ මෙහෙම අකුරු type කරන්න. ඒතර shift එක අතෑරිය ගමන් type වෙන ඒවා simple. තේරුණාද? shift එක අතෑරිය ගමන් type වෙන ඒවා simple. හැබැයි caps lock නම් ස්ථිරයි. caps lock අපිට එකපාරක් press කරලා තියලා type කරගෙන යන්න පුළුවන්. එතකොට ඔක්කොම capital වදින්නේ. දෙන්නගේ වෙනස තේරුණාද? හැමෝටම තේරුණාද? ඔව් ටීචර්. තේරුණා ටීචර්. තේරුණා. මට කියන්න කවිඳු මල්සර කවිඳු කියන්න මේ දෙන්නගේ වෙනස caps lock එකේ shift එකේ වෙනස කියන්න. caps lock එකේ කාටද කියන්න පුළුවන්? මං කියන්න ටීචර්. කියන්න. shift කියන්නේ ඒ වෙලාවට විතරක්ම සිම්පල් අකුරු කැපිටල් වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවට විතරක් කියන්නේ select කරගෙන හිටියොත් ඒ වෙලාවේ type වෙනවා නේද? ඔව් කැපිටල් වෙනවා. caps lock කියන්නේ මේ සිලෙක්ට් කරලා ඉවර වුණාට පස්සේ කැපිටල් සිම්පල් අකුරු මේ ඒ කියන්නේ ස්ථිරවම මේ කැපිටල් වෙලා තියෙනවා. type කරන ඔක්කොම capital වෙනවා. බිනාදිට කියන්න පුළුවන්ද? මම දැක බිනාදිත් අත උස්සනවා. shift එකේ select කරාම විතරක් simple අකුරු capital වෙන්නේ. හරි. එකේ select කළා ඊට පස්සේ තමයි සේරම simple අකුරු capital වෙනවා. ඔව් ඒ කියන්නේ caps lock දැන් එකපාරක් press කරලා ඔන්න මම අකුරු type කරන් යනවා. හොඳද? ඔක්කොම capital. ආයේ caps lock අයින් කරාම තමයි capital අකුරු වදින එක නතර වෙන්නේ. තේරුණා නේද හැමෝටම? චෙස්සර තේරුණාද පුතේ? ඔව් ටීචර්. හැමෝටම තේරුණාද? ශෂිනී, සසින්දී, සචින් හැමෝටම තේරුණා. බොහොම හොඳයි. ඊළඟට enter කියන එක්කෙනාගෙන් මොකක්ද වෙන්නේ? දැන් මම මෙතන ඉන්නවා type කර කර මම enter press කරනවා. enter කිව්වම එයා මොකද වෙන්නේ? අපි enter කිව්වට පල්ලෙහාට යනවා නේද? සාමාන්‍යයෙන් enter කියලා කිව්වම එනවනේ කට්ටිය නේද? මෙයා හැබැයි මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා නේද? ඔන්න enter press කරලා පෙරේට පල්ලෙහාට යනවා. අන්න හරි ලයින් එකක් පල්ලෙහාට යනවා. තේරුණාද? ටීචර් සමහරක් වෙලේට මේ ඔය මැසේජ් එකක් ෆෝන් එකේ ටයිප් කරලා එන්ටර් බුවාම මේක යන send වෙනවා. අන්න හරි. enter කියන්නේ අර අපි මොකක් හරි මැසේජ් එකක් accept කරනවා වගේ නේද? මොකක් හරි යා warning එකක් දෙනවා අපි ඒක accept කරනවා. ඒ වගේ වටත් enter පාවිච්චි වෙනවා. typing වලදී enter පාවිච්චි කරන්නේ අපි line එකක් පහළට යන්න. තේරුණා නේද? tab එකෙන් මොකක්ද වෙන්නේ?
ඔන්න මම තැන් වචන දෙකක් අතර වැඩි දුරක් වැඩි හිස් කියන්න තැනක්. පුළුවන් time අන්න හරි. ස්පේස් එක තිබ්බොත් පුංචි හිස් තැනයි. නේද? පොඩි දුරයි. පොඩි දුරයි. හැබැයි මම ටැබ් එක තිබ්බොත් බලන්නකො වෙන දේ. ඔන්න මම ටැබ් එක තියනවා. මේ දුර වැඩි. නේද? ඒ දෙන්න අතර තියෙන හිස් තැනේ පරතරය වැඩි. තේරුණාද? හරි. තේරුණා එහෙනම් ටීචර්. තේරුණා. බොහොම හොඳයි. එහෙනම් අපි ලියාගමු දැන් නේද? ඊට control කියන එකෙන් මොකද්ද වෙන්නේ? කන්ට්‍රෝල් එක කියලා දුන්නේ නැහැ නේද? කන්ට්‍රෝල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ එක එක වැඩවලට. කීබෝඩ් එක ගන්නම් ආයෙත් මම. දැන් ඔයාලා හිතන්න මට මෙන්න මෙයාලව සිලෙක්ට් කරගන්න ඕනේ හැමෝම. කන්ට්‍රෝල් එකත් එක්ක ඒක කරන්න පුළුවන්. කන්ට්‍රෝල් ප්‍රෙස් කරගත්තා ඒ අකුර ප්‍රෙස් කරත් ඔක්කොම ටික සිලෙක්ට් වෙනවා. හරිද? shift එකටත් ඒ සිලෙක්ට් කරන වැඩවලට ගන්න පුළුවන්. මේ සිලෙක්ට් වෙනවා. කන්ට්‍රෝල් එක ගන්නෙ ඒ වගේ වැඩවලට. අපි පුංචි සටහනක් ලියාගමුද? ඒ කියන්නේ හොඳයි. control එකෙන් shortcut වැඩ වගේ කරගන්න පුළුවන්. ඔව් ෂෝට්කට් වලට තමයි ගන්නෙ. හරියටම හරි කිව්වා. cut කරන්න පුළුවන්. ඔව් ෂෝට්කට් වලට ගන්නෙ. අපි ලියාගමුද එහෙනම්? පළවෙනි ප්‍රශ්නේ අපි පොඩි කමෙන්ට් තමයි ලියන්නේ. හොඳද? දැන් කමෙන්ට් වලින් තමයි අපි ඉගෙන ගන්න. මේ පේපර් එක පුතාලට print out එකක් ගන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. teacher. ටීචර්. හා. එහෙනම් මම ඔයාලට බෑනේ ටීචර්. බැරි අයට පුළුවන් මේ දවස්වල අර කොළ ප්‍රශ්නේ තියෙන නිසා මට එවන්නත් විදිහක් නෑ. මම චුට්ටක් බැලුවා ඒක අමාරුයි වැඩේ කරන්න. බැරි අයට පුළුවන් soft copy එක පාවිච්චි කරන්න. ෆෝන් එකෙන් පේපර් එක බැලුවට කමක් නැහැ. එහෙම නැත්නම් ලියාගත්තත් කමක් නැහැ ගෙදරදී. හොඳද? ටීචර් paper පොතේ ලියන්නද? ඔව් කොලයක් අර ප්‍රශ්න පත්‍ර පොතක් වෙනම අපි කරනවනේ. මම කියන්නේ වෙනම පොතක් ගන්න කියලා. ඒකේ පේපර් එක ලියාගත්තත් කමක් නැහැ. හොඳද? වෙනමම පේපර් එක ලියාගන්න. එතකොට අපි විවරණ ලියන එක වෙනමම ලියාගමු. හරිද? තේරුණාද? ඔව් ටීචර්. හරි. අපි ලියාගමු එහෙනම් විවරණ. විවරණ කියන්නේ පුතේ ප්‍රශ්න වලට කරන පැහැදිලි කිරීමක්. හොඳද? අපි නිකම්ම ප්‍රශ්න වලට උත්තර ලියලා වැඩක් නැහැ. ටීචර් ඔක ඔව්. ලියාගන්නේ මොන පේපර් පොතේද? පේපර් පොතේ ඔව්. එහෙම පොතක් දැනට නැත්නම් කොලයක ලියා ගන්න. ගෙදරදී හිමින් සැරේ ලියා ගන්න. කියන්න teacher. හරි. විවරණ කියන්නේ මොනවද කියලා දන්නවද? විවරණ කියන්නේ අපි දැන් ප්‍රශ්නෙට නිකම්ම උත්තර කටපාඩම් කරලා වැඩක් නැහැ. හොඳද? අපි ප්‍රශ්න වලින් තමයි එක එක දේවල් ඉගෙන ගන්න. එතකොට මම ප්‍රශ්න වලට දෙනවා පැහැදිලි කිරීමක්. ඒ පැහැදිලි කිරීම ලියන එකට තමයි විවරණ කියලා කියන්නේ. හොඳද? නැත්තම් මොකද්ද මේ කියලා බලයිනේ කමෙන්ට්ස් කියලා අපි ඉංග්‍රීසි වලින් මේකට කියනවා. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට අදාළව කමෙන්ට් එක ලියා ගන්නයි දැන් යන්නේ. යතුරු පුවරුවේ මම ටයිප් කරන්නම් ඔයාලට නැත්තම් මිස් වුණොත් අපරාධ නිසා. හොඳද? යතුරු පුවරුවේ ලියාගමු. යතුරු පුවරුවේ හරි ටීචර්. හරිනේ. යතුරු පුවරුවේ විවිධ කාර්යයන් සඳහා විවිධ කාර්යයන් සඳහා විශේෂ යතුරු. යතුරු කියන්නේ අර දොරවල් අරින යතුරුද පුතේ? නෑ කීබෝඩ් එකේ ඉන්න කීස් වලට කියන්නේ සිංහලෙන් යතුරු කියලා. හොඳේ. ටීචර් ඔක ලියා ගන්න ඕනේද? ඔව් ලියාගමු. විශේෂ යතුරු පවතී. teacher මට teacher type කරන්න ඒවා පේන්නේ නැහැ. teacher මට paper එක විතරයිනේ පේන්නේ.
හැමෝටම එහෙමද? දැනුත් එහෙමද? නෑ ටීචර්. පුතාට තාමත් එහෙමද? ප්‍රශ්න තියෙන පුතාට. එහෙමනම් ලීව් වෙලා ඉක්මනට එන්න. දැන් හරි ටීචර්. දැන් හරි ගියාද? හා. විශේෂ යතුරු පවතී. ඒවාහි කාර්ය පහත පරිදි විස්තර කළ හැක. මේවා කටපාඩම් කරන්න ඕන නෑ පුතේ. හොඳද? ඔයාලා මේවා වැඩ කරලා තමයි ඉගෙන ගන්න ඕනේ. මම පුංචි සටහනක් දෙන්නේ ඔයාලට නේද? අමතක වෙයි කියලා. අපේ ළමයින්ට හරි විශිෂ්ට මතකයක් තියෙනවනේ නේද? ගිය සතිය උගන්වපු එක මේ සතියේ මතක නෑ. ඒකින්ද තමයි සටහනක් දෙන්නේ. හොඳද? නැත්තම් මේවා කටපාඩම් කරන්න එහෙම ඕන නෑ. උදේ පාන්දර 4ට විතර නැගිටලා යතුරු පුවරුවේ විවිධ කාර්යයන් සඳහා විශේෂ යතුරු පවතී. කී කටපාඩම් කරන්න එහෙම ඕන නෑ. හොඳද? මේකෙන් වෙන්නේ මොකක්ද කියලා කීබෝඩ් එකක් අරගෙන ප්‍රැක්ටිකල් කරලා බලලා ඉගෙන ගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. දැන් ඉස්කෝලෙන් ලැබ් එකට එහෙම ගියාම කම්පියුටර්ස් හම්බෙනවනේ. එතකොට කීබෝඩ් එකේ තියෙන කීස් ප්‍රෙස් කරලා බලන්න. ටීචර් කියපු වැඩ ටික වෙනවද කියලා. ගෙදර කම්පියුටර්ස් තියෙන අයටත් කරලා බලන්න පුළුවන්. ටයිප් කරලා බලන්න. shift එකේ caps lock එකේ වෙනස මොකද්ද? enter key එකෙන් වෙන්නේ මොනවද? නේද? ප්‍රැක්ටිකලිම ඉගෙන ගන්න ඕනේ මේවා. හරි. ඒ යටතේ අංක 1 අංක දාන්න ඕනේ තරු ලකුණක් අපි දාගමු ලස්සන්ට. දැන් පාට පෑන් එහෙම පාවිච්චි කරන්න. හොඳද? ලස්සන්ට තියාගන්න පොත. ඔයාලට ආසෙ හිතෙන විදිහට පාට පාවිච්චි කරන්න. චිත්‍ර අඳින ඒවා පාට කරන්න. ලස්සන්ට පොත තියාගන්න. ඔයාලගේ පොතනේ. ඒකින්ද ඔයාලට නිදහස තියෙනවා ඒකට. අපි ඉස්සෙල්ලම කීබෝඩ් එකේ කවුරු ගැනද කතා කරන්නේ? කැප්ස් ලොක් ගැන ලියමුද? shift ඊළඟට ලියමු අපි. හොඳේ? caps lock. caps lock එකෙන් වෙන්නේ මොකක්ද? ඔන්න මම නම කියන කෙනා කියන්න ඕනේ දැන්. හොඳද? හොරු ටික වගේ ඉන්න බෑ. තිලින විහඟ කියමුද? මොකද්ද පුතේ caps lock එකෙන් වෙන්නේ? කියන්න පුළුවන්ද ඔයාට? තිලින විහඟ. තිලින සද්දයක් නෑ නේද? දිනෙන් චේතන කියන්නද? මොකද්ද පුතේ? චේතන කියන්නද? චේතන කියන්න. කැප්ස් ලොක් එකෙන් එන්නේ ටීචර් මේ යතුරු පුවරුවේ තියෙන සියලුම ඉංග්‍රීසි අක්ෂර සියල්ලම මේ කැපිටල් බවට පත් වෙනවා. අන්න හරි. බොහොම හොඳයි. අපි හැමෝම කතා කරන්න ඕනේ ක්ලාස් එකේදී. හොඳද? නම කිව්වම සද්ද නැති ඉන්න එපා කිසිම කෙනෙක්. මොකද ඒවත් අපි හුරු වෙන්න ඕනේ නේද? අපිට තියෙන ප්‍රශ්න කතා කරලා ප්‍රශ්න වලට උත්තර දීලා ඒවා තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. නැතුව කටපාඩම් කරන එක නෙවෙයි පොත්වල තියෙන ඒවා. ඒකේ තේරුම ලියා ගන්න ඕන ටීචර්. ඔව් මම දෙන්නම්. ලියාගමු. මෙය භාවිතයෙන් සියලුම අක්ෂර
සියලුම අක්ෂර කැපිටල් ලෙස ටයිප් කරගත හැක. මම ඔයාලගේ වචනයෙන්ම දෙන්නම්. හොඳේ. ටයිප් කරගත හැක. ඒ කියන්නේ පුතේ ආයෙ මං කියනවා ඔයාලා ලියාගෙන ඉවර වෙන්නකෝ ආයෙමත් කියලා දෙන්න. චෙසර ලියාගමු. ලියනව නේද පුතා? යතුරු ලියනය කිරීම කිව්වොත් කමක් නැද්ද? කමන්නේ. ටයිප් කරනවා කියනවට වැඩිය යතුරු ලියනය කිව්වොත් කමන්නේ. සිංහල වචනේ යතුරු ලියනය තමයි. ලස්සනයි. හොඳට ලියලා තිනවා චෙසර. විනෝදි හා පෙටියෙක් වගේ. කට්ටිය ඉවරයි නේද? පේන දෙතුන් දෙනා නම් ලියලා ඉවරයි. අනිත් අයත් ඉවරයිදනේ? හරි. ඔන්න මං ආයෙමත් කියනවා කැප්ස් ලොක් එකෙන් කරන්නේ මොකක්ද? එයා සිලෙක්ට් කරාට පස්සේ අකුරු ටික ඔක්කොම කැපිටල් වෙනවා. ඊට පස්සේ එයා අයින් කරාට පස්සේ සාමාන්‍ය විදිහට තමයි ටයිප් කරන්නේ. ඔව්. අපි ඊළඟ එකට යමු shift. මං කියන්න ටීචර් එකෙන් එන එක. කියන්නකෝ අනේ කොච්චර හොඳයිද? shift කියන්නේ ඒක මේ සිම්පල් අකුරක් කැපිටල් කරනවා. ඒක සිලෙක්ට් කරපුවාම විතරයි හැබැයි. අන්න හරියටම හරි. ලියාගමු. තනි තනි අක්ෂර වශයෙන් කැපිටල් ලෙස ටයිප් කළ හැක. යතුරු ලියනය කියලා ලියාගත්තු අය තනි තනි වශයෙන් යතුරු ලියනය කළ හැක කියලා ලියාගන්න. ලියාගත්තා ටීචර්. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ enter. යන්ට නෙවෙයි enter. නේද? ඒකේ වෙන එක මම කියන්නද ටීචර්? කියන්නකෝ බලන්න. අපි යම්කිසි වාක්‍ය ටිකක් යතුරු ලියනය කරමින් ඉඳි අපිට ඊට යට තියෙන පේරියට යන්න ඕන වුණොත් අපි enter key එක එමුවාම අපි ඒ යට තියෙන පේරියට යනවා. තවත් විදිහකින් enter key එකක් message එකක් send කරන්නත් use කරන්න පුළුවන්. පුළුවන්. හරියටම හරි. බොහොම හොඳයි. මම ඒක ලියා ගන්න දෙන්නම්. පුතේ අපි දෙවෙනි පාඩමේ වැඩ පොතේ ක්‍රියාකාරකම් ටික කරාද? ඔව් මැඩම්. ඔක්කොම ඉවර කරාද දෙවෙනි පාඩමට අදාළව? ඔක්කොම ඉවර කරේ නැහැ. නෑනේ. නෑ ටීචර් මෙහෙයුම් පද්ධතිය කියන එකේ ක්‍රියාකාරකම් දෙකයි එක විතර.
පොඩ්ඩක් ඉන්න ඒකත් බලමු ඔය අතරෙම. වැඩ පොතේ ඔයාලට වැඩ පොත් හම්බුණාද දැන් හැමෝටම? ඔව් ඔව් ටීචර්. ශාලයි. මේ ටික අපි කරා නේද? නිකන් කරේ නෑ. මෙහෙයුම් පද්ධතියක කරා මට මතකයි. නේද? 10 වෙනි පිටුවට වෙනකන් කරේ නෑ. නැද්ද? ක්‍රියාකාරකම 2.2 කරාද? නෑ ටීචර්. නෑනේ. අපි මෙතනට එනකන් 2.1 විතරයි නේද? එහෙනම් අපිට ඒකෙත් වැඩ තියෙනවා තව. අද අපි ඒ ටිකත් කරමු. ප්‍රශ්නත් කීපයක් කරලා. හරි. මේක ලියාගන්නේ නම් එන්ටර් එකෙන් කරන්නේ. අපි මෙතන ටයිපින් වලදී කතා කරන එක මේ ලියාගෙන ගියපු නිසා අපි මේ විදිහට මේක කරමු. හොඳේ? ලියමු. ලියාගමු එන්ටර්. පහළ පේලියට කර්සර් ගමන් කරවීමට කර්සර් එක කියන්නේ මොකද්ද දන්නවද ඔයාලා? දැන් මේ ඔයාලට පේනවද මෙතන මේ ඉරක් වගේ? ඒකට තමයි අපි කර්සර් එක කියන්නේ. හොඳේ? මෙන්න මේ තියෙන්නේ කර්සර් එක. දන්නේ නැති අයත් ඇතිනේ හොඳට බලා ගන්න මේ අපිට මේ බ්ලින්ක් වෙවි. ඒ කියන්නේ ගැසි මේ විදිහට පේන්නේ. ඒක තමයි කර්සර් කියන්නේ. ඔය එතකොට අයි අකුරක් වගේ තියෙන්නේ ඒක කර්සර් එක නෙමෙයිද? අන්න හරි පුතේ. අයි අකුරක් වගේ පේන එක තමයි. ඒක තමයි කර්සර් එක. මෙන්න මේ බ්ලින්ක් වෙන දැන් එහෙට මෙහෙට මේවා වෙන්නේ. ටීචර්. හරි නේද? කර්සර් ටීචර් ගමන් එතකොට කම්පියුටර් එක යූස් කරද්දී ඔය නිකන් අතක් වගේ පේන්නේ මොකද්ද ටීචර් ඒ මාක් එක? හෑන්ඩ් මාක් එකද? ඒකත් කර්සර් එක විදිහක් තමයි. කර්සර් එක එක විදිහට තියෙනවා. මේ වගේ ඊතලයක් වගේ තියෙනවා. හෑන්ඩ් මාක් එක විදිහට තියෙනවා. පහළ පෙළියට කර්සර් ගමන් කරවීමට භාවිත කරයි. ලියාගෙන ඉවරද? චුට්ටක් ස්ක්‍රීන් එක දිහා බලන්න. ඔන්න දැන් අර පුතා අහපු ප්‍රශ්න නිසා මම ඔයාලට මේක වැදගත් වෙයි කියලා හිතනවා. මෙන්න මේ වගේ එක එක විදිහට කර්සර් එක ඉන්න පුළුවන්. මෙහෙම ඉන්න පුළුවන්. මෙහෙම ඉන්න පුළුවන්. මෙහෙම ඉන්න පුළුවන්. හරිද? ඔන්න කර්සර් එක එක විදිහට ඉන්න පුළුවන්. ටීචර්. හරි. පහළ පෙළියට ගමන් කරවීමට භාවිත කරයි. ඊට පස්සේ තව මොනවද අපි අද කතා කරේ පේපර් එකේ තිබ්බ ඒවා තව මොනවද? ස්පේස් 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 එකත් ලියලිමු හොඳේ. හරි. ස්පේස් එකෙන් මොකද්ද? වචන අතර ලියාගමු. අතර කුඩා හිස් තැනක් නේද? බොහොම හොඳයි. වචන අතර කුඩා හිස් තැනක් තැබීමට භාවිත කරයි. අපි ඒත් එක්කම ලියාගමු ටැබ් එක. නේද? එතකොට අපිට ලේසියිනේ. කවුද ටැබ් එක ගැන කියන්න කැමති? කියනවා ටීචර්. ටැබ් එකක් කියන්නේ
ටීචර් මේ මොකක් හරි වචනයක් මේ ටයිප් කළාට පස්සේ ඒකට පල්ලෙහා ලියීම තව කාටද කියන්න පුළුවන්? දෙකක් අතර වෙනසක් කියාගන්න ටීචර් අන්න හරි. වචන වචන දෙක අතර අතර විශාල හිස්තැනක් තියන්න අන්න අපි හරි. ටැග් එකේ තරමක් විශාල කියලා කියන්නම් මම. හොඳේ. තරමක් විශාල හිස් තැනක් ලැබීමට භාවිත කරයි ලියාගමු. දැන් නම් ලියලා ඉවර ඇති නේද? නෑ ටීචර් ටීචර් කොපි කරලා පේස්ට් කරාට අපි ලියන්න එපා මුලින් ඉඳන් නේද? ටීචර් නම් කලින් වාක්‍යෙම කොපි පේස්ට් එකක් දැම්මා හිමින් සැරේ නේද? හා? ලියලා ඉවරයි ටීචර්. හා. චෙසරත් කොපි පේස්ට් කරාද? ඈ ටීචර් අපි වේගෙන් ලියනවනේ නේද චෙසර? ඔය ගෑනු ළමයි වගේ නෙවෙයිනේ නේද? ලියලා ඉවරයි ටීචර් ඉවරයිද? හා. ටීචර් හරි. ටැබ් එක හරි ස්පේස් එක හරි එන්ටර් එක හරි කන්ට්‍රෝල් ලිව්වේ නෑ නේද අපි? කන්ට්‍රෝල් ලිව්වේ. විශේෂ කාර්යයන් සඳහා අපි එහෙම ලියාගමු. ඒ කියන්නේ අර ෂෝට් කට් කී වලට වගේ ගන්න හොඳේ. විශේෂ කාර්යයන් සඳහා අනෙක් යතුරු සමග අනෙක් යතුරු සමග භාවිත කෙරේ. ටීචර් ඒ කියන්නේ අර අපි 6 වසර ඉගෙන ගත්තා වගේ අර කන්ට්‍රෝල් ප්ලස් ඕපන් වගේනේ අර අන්න හරි. very good. control plus O control plus A අන්න ඒ වගේ. ටීචර් උදාහරණ විදිහට ඒ දෙකත් ලියා ගන්නද? ඔව් අපි ලියාගමු උදාහරණත්. එතකොට ඔයාලට මතක හිටිනවනේ හොඳට නේද? උදාහරණත් ලියාගමු. මොකෝ බිනාද hina වෙවි ලියන්නේ? කවුරු හරි අද කරනවා ළඟට එලා.
හරි. ටීචර් control plus O වලින් open නේද? open now. ඒකත් ලියන්නද මම? ලියගමු. මේකෙන් select all. ඔක්කොමලා select වෙනවා ඉන්න අය. ඊට පස්සේ backspace ගැන අපි කතා කරේ නෑනේ. ඒක දැන් කියලා දෙන්නම්. හොඳද? දැන් ස්පේස් එකකින් නම් මෙහෙම ඉස්සරහට තමයි ඉඩ තියන්නේ නේද? මෙහෙම ඉස්සරහටනේ ඉඩ තියන්නේ. backspace එකෙන් මොකද දන්නවද වෙන්නේ? backspace එකෙන් යන්නේ ආපස්සට මේ. දැක්කද? හැබැයි මෙහෙම තිබුණොත් මැකිලත් යනවා මේ. ස්පේස් බාර් එකෙන් ටීචර් වමේ සිට දකුණට ඈත් කරනවා backspace එකෙන් දකුණේ සිට වමට. very good. නියමයි. ලියාගමු අපි මේ විදිහට. වමේ සිට දකුණට දකුණේ සිට වමට නේ. අනිත් පැත්තනේ. හිස්තැන් තැබීම සහ දකුණේ සිට වමට ගමන් කරවන අතර එහෙම ලියාගමු. ගමන් කරවන ටීචර් එකත් අර වගේ තරුවක් දාලා නේද ලියා ගන්න ඕනේ. ඔව් මෙන්න මේක එන්න ඕනේ. ටීචර් මේ ඔය backspace එකෙන් මොකක් හරි එකක් delete කරන්න මේ කියන්නේ ඒක කපා හරින්න පුළුවන් ටීචර්. ඒ වගේ කපා හරින්න පුළුවන් තව keys නැද්ද keyboard එකේ? ආයේ delete තමයි තියෙන්නේ පුතේ. මේක තමයි මකන එකට අපි ගන්නෙ. අක්ෂර මැකීම සඳහා යොදා ගැනේ. ටීචර් delete වල backspace එක වගේ මේ දකුණ ඉඳන් වමට නෙමෙයි නේද delete නෑ, වෙන එක නෑ, වමේ එහෙම ඉඳන් යන්නේ දකුණට නේද? ඔව් එහෙම යන්නේ නෑ ඒකේ. ඒ දෙන්නගේ වෙනසක් තියෙනවා මං කියලා දෙන්න. ඒක කෙලි delete කරනවා නේද ටීචර්? ඔව් මෙහෙම ලියාගමු. මං ඒක කියලා දෙන්නම්. ඉවරයි ටීචර්. ඉවරද? ටීචර් මම මෙහෙම ලිව්වේ. කොහමද? ඒ තියෙන ලස්සන්ට. හොඳයි. ටීචර් ඉවරයි. හා. දැක්කද වෙච්ච දේ? සිලෙක්ට් කරලා ඔන්න බලා ගන්න හැමෝම වැඩ නතර කළා. දිනාදි මොනවද ලියන්නේ? තාම ලියනවද? බලා ගන්න. දැන් පුතේ අර අපි මේ backspace එකේදී නම් අපිට සිලෙක්ට් කර ඉන්න ඕනුන්නේ නැහැනේ. නේද? අපි මෙහෙම කර්සර් එක තිබ්බා මෙහෙම යනකොට එයා එක ආපස්සට ගිහිල්ලා එකක් මකලක් දැම්මා. නේද? ස්පේසස් ටික ඉවර වුණත් මකාගෙනත් යනවා. delete එක බලන්නකෝ. delete නිකන් press කරාට මුකුත් වෙන්නේ නැහැ. නේ? මුකුත් වෙන්නේ නැහැ. මම හැබැයි select කරලා delete දුන්නොත් එයා මකලා දානවා. backspace එකෙත් පුළුවන් ඒ වැඩේ. හොඳද? select කරලා මකලා දාන්න පුළුවන්. ලියාගමු. ඊළඟ එක delete. delete. මකා දැමීම සඳහා භාවිත වේ. අකුරු විතරක් නෙවෙයි අපිට ෆෝල්ඩර්ස් මකන්න, ෆයිල්ස් මකන්නත් පුළුවන්. මතකද? ඊයේ සතියේ ප්‍රැක්ටිකල් එකේ කරා.
එච්චරයි ටීචර්. එච්චරයිද සර් කිව්වා නේද? තව මොනවද ඉන්න මම බලන්නම් තවත් ඇයිචේව තියෙන. තව තියෙනවා නම් ලොක් කියලා එක්කෙනෙක්. ඔයාලගේ කීබෝඩ් එකේ ඉන්නවද බලන්න නම් ලොක් කියලා එක්කෙනෙක්. ටීචර් මේවා කරාම අර ඉලක්කම් වැදෙන්නේ නැහැ. අන්න හරි. නම් ලොක්. නම්බර්ස් ලොක් වෙනවා. නේද? 9ෙම තියෙනවා. එතකොට අර ඔයාලගේ මේ කීබෝඩ් එකේ නෙවෙයි. අර වෙනමම නම්බර් පෑඩ් එකක් තියෙන කීබෝඩ් එකක් තියෙනවද ඔයාලගේ ගාව? තියෙන අය කියන්න බලන්න. දකුණු පැත්තේ වෙනමම නම්බර්ස් ටික තියෙන ඒවා. එහෙම එකේ නම් ලොක් ප්‍රෙස් කරොත් ඒ නම්බර් පෑඩ් එක වැඩ කරන්නේ නැතුව යනවා. තේරුණාද? දැන් නම් ලොක් ප්‍රෙස් කරගෙන සමහර වෙලාවට වෙලා තියෙනවා. ඒකනේ නම් ලොක් ප්‍රෙස් කරගෙන අයියෝ මගේ ඉලක්කම් ටික වැඩ නෑනේ කියලා අඬන බබාලා ඉන්න පුළුවන් ක්ලාස් එකේ. නේද? බලද්දි වෙලා තියෙන අපි මේක ලොක් කරන්න කියලා තමයි අයියෝ වැඩ නෑනේ කියලා අඬලා තියෙන්නේ. නේද? ලියාගමු එහෙනම් නම් ලොක්. යතුරු පුවරුවේ ඔයාලා කතා කරන්නේ නැති වෙලාවට මයික් ඕෆ් කරන්න පුතේ. sorry ටීචර්. හරි. යතුරු පුවරුවේ දකුණු පස ඇති නම්බර් පෑඩ් කියලා අපි කියන එකට හොඳේ නම්බර් පෑඩ් හි හැබැයි ටීචර් නම් ලොක් ක්ලික් කරොත් අර මේ කීබෝඩ් එකේ අර දකුණු පැත්තේ තියෙන ඉලක්කම් ටික විතරයි නේද මේ එබෙන් නැත්නම් අර උඩ තියෙන ටික ඒකයි අන්න හරි. ඒක මතක් කරපු එක හොඳයි ඔයාලට කියලා දෙන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ මෙන්න මෙහෙමත් ඉලක්කම් ටිකක් තියෙනවනේ. නේද? ඒ ඉලක්කම් වැඩ කරන්නේ නැතුව ඉන්නවද නම් ලොක් මම ප්‍රෙස් කරා කියලා? ඒකට බලපෑමක් නැහැ. මේවා හොඳට වැඩ. අර දකුණු පැත්තේ කියලාම නෝට් එකේ මන් දුන්නේ ඒකයි. දකුණු පැත්තේ තියෙන නම්බර් පෑඩ් එක විතරයි වැඩ කරන්නේ නැත්තේ. හරිද? මේ ඔයාලගේ අර අකුරු වලට උඩින් තියෙන අංක ටික හිටියා වගේම ලස්සනට වැඩ කරනවා. හරි නේද? එයාගේ වෙනසක් වෙන්නේ නැහැ. නැත්තම් මේවා ප්‍රෙස් වෙනවනේ කියලා බලයි කට්ටිය. ඔන්න ඒ දෙන්නගේ වෙනස තේරුම් ගන්න. හරි. ඊළඟට අපි යමු තව මොනවාද? ටැබ් එක ලියාගත්තා නේද? ස්පේස් ලියාගත්තා. shift එක ලිව්වා, control ලිව්වා. හරි. තව තියෙනවා home button එක, end button එක, escape, page up, page down. ඒ ටිකත් ඉගෙන ගන්න ඕනේද? ටීචර්. එහෙනම් ඒ ටිකත් ඉගෙන ගමුකෝ. දැන් ආයේ මේ ප්‍රශ්න අපිට හම්බුනහම ඔයාලා මතක් කරන්න ඕනේ මේ සටහන දීලා තියෙනවා කියලා. හොඳද? ආයෙ ලියන්න ඕනේ නැහැ. එතකොට අපි දැන් සම්පූර්ණයෙන්ම ස්පෙෂල් කේස් අද කතා කරා මේ ප්‍රශ්නෙත් එක්ක. අපිට ප්‍රශ්න කතා කරන්න ගියා පැයකටත් වැඩි කාලයක්. ඒක නිසා අපි හැමදාම පැය භාගයක් විතර ප්‍රශ්න කතා කරමු. හරි. නම් ලොක් ඊළඟට අපි ලියාගමු. delete ලියාගත්තා escape. ESC එහෙම ලියන්නේ ඒක. ESC. ඒක පාවිච්චි කරන්න පුතේ අපි මොකද්ද පුතා? චෙසර? AESC කියන කී එක කීබෝඩ් එකේ කොතනද තියෙන්නේ? කීබෝඩ් එකේ මෙන්න මෙතන උඩම තියෙන්නේ. මුලම ටීචර් මුලම කී එක නේද? අන්න හරි. මුලම කී එක. ESC කියලා තමයි ඒක තියෙන්නේ. හොයාගත්තද? එයා ඉන්නේ අපිට escape පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරනවා කියලා හිතන්න. දැන් PowerPoint presentation එකක් කියලා හිතන්නකෝ.
දැන් මෙන්න මෙහෙම PowerPoint presentation එකේ full screen එක තියෙනවා. දැන් full screen එකෙන් අපිට අයින් කරගන්න ඕන. අපිට escape press කරපු ගමන් අයින් වෙන්නේ නැත්නම් මොකද? ටීචර් එතකොට ඒක ෆුල් ස්ක්‍රීන් එකෙන් අයින් වෙනවා. ටීචර් මම අයින් zoom වෙනවා. එකේදීත් ඔක්. ඔව් ඒක තමයි වෙන්නේ. zoom එකේදීත් අපිට escape එකෙන් අයින් කරගන්නට පුළුවන්. දැක්ක නේද? ඔව් ටීචර්. හරි ලියාගමු. ටීචර් ස්කේප් හ්ම්. එකට ESC එක දැම්මත් ඇතිද? ඇති කමන්නේ. හැබැයි කියවන විදිය මතක තියාගන්න ඕනේ. ඒක නිසා පැන්සලෙන් හරි ලියලා තියාගත්තට නම් කමක් නැහැ. නැත්නම් අමතක වෙලා යයි. ක්‍රියාත්මකව පවතින වැඩසටහනින් අද කරන්ට් තියෙන නිසා හැමෝම ක්ලාස් එකට ඇවිල්ලා නේද? දිගටම කරන්ට් තියෙනවා නම් හොඳයි නේ අපිට වැඩ කරගෙන යන්න. ඉවත් වීම සඳහා භාවිත කෙරේ. ටීචර් අපි ස්පේස් බාර් එක ගැන කතා කරානේ. මට එතනදී කියන්න අමතක වුණා. අපි ටීචර් zoom එකේ ඉන්නකොට අර මේ කර්සර් එකෙන් මේ මියුට් කරනවා වගේම අර ආ. ස්පේස් බාර් එක එවුවාම මියුට් වෙනවා. මියුට් වෙනවා. ඔව් ඒ වගේ වැඩ තියෙනවා. හරි. ඔන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? අර ප්‍රශ්නේ සිම්පල් දැන් මේ ඉගෙන ගත්ත කොට බලද්දි නේ. ආ? හරිම ලේසි නේද? ඔව් ටීචර්. දැන් හැමෝම ලියාගෙන ඉවරද? තව වෙලාව ඕන අය ඉන්නවද? ලියලා ඉවරයි ටීචර්. ඔව් ටීචර් තව ටිකක් ඉන්නකෝ. ලියාගම එහෙනම්. ලියලා ඉවරයි ටීචර්. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම් තව ලියන අය ඉන්න නිසා. හරි ටීචර්. ටීචර් ඉවරයි. ඉවරයිද? හරි. අපි එහෙනම් අපේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කතා කරා. අපිට ලොකු වෙලාවක් ගියා කමක් නැහැ. අපි ගොඩක් දේවල් එතනින් ඉගෙන ගත්තා නේද? නොදන්න අය ඉගෙන ගත්තා, දන්න අය මතක් කරගත්තා නේද? අපි එහෙනම්
මේ ප්‍රශ්නේ මොකද්ද පළවෙනි උත්තරේ? මෙතන ඉඩ තියන්න පාවිච්චි කරලා තියෙන්නේ ස්පේස් එක. දැන් මේ ස්පේස් බොහොම හොඳයි. දැන් මේ ඉඩ මීට වැඩිය ටිකක් වැඩිපුර ඉඩක් අරන් තියෙනවා නම් මොකද්ද? ටැබ්. U කියන වචනේ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා නම් මොකද්ද? enter. very good. දැන් දන්නව නේද වැඩ ටික ඔක්කොම? ඔව් ටීචර්. හරි. එහෙනම් ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන්නේ පරිගණක පරම්පරා ගැන. ඔයාලා අහලා තියෙනවද? මේ ප්‍රශ්නේ ඊළඟ කියා දුන්නා. එහෙනම් මේකත් ඉවර කළාම එමුද? ප්‍රැක්ටිකල් මේ වැඩ යන්න කලින්. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේත් ලියා ගන්න. නැත්නම් අයියෝ දවසටම ප්‍රශ්නයයි කරේ වගේනේ නේද? ගොඩක් ඉගෙන ගත්තත් නිකන් එකයිනේ නේද? දුකයි වගේ නෙමුනම්. පළමු පරම්පරාවේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණ උත්තරේ chat එකට දාන්න කෑ ගහන්න නම් එපා උත්තරේ. very good ඩෝවින්දි. හරිම උත්තරේ වුණා මුලින්ම. චෙසර very good. හිරුනේ හරිම හොඳයිනේ ළමයි ටික. උත්තර දෙන්නේ නැති හොර ගෙඩියෝ ඉන්නවද දන්නේ නැහැ හැබැයි. උත්තර එවන්න ඕනේ. වැරදුනත් කමන්නේ උත්තර එවන්න. එතකොට තමයි ඔයාලට මතක හිටින්නේ. මතක නැති අයත් ඉන්නවා වගේ. ශෂිනී මයික් එක ඔෆ් කරගන්න කතා කරන්න නැත්නම්. හරි ඔන්න දෙවැනි එක ලියාගමු එහෙනම් හොඳද? හා ටීචර්. ලියාගමු මේ විදිහට. පරිගණක පරම්පරා සමග භාවිත වූ තාක්ෂණයන් දැන් පුතාලා ටික තනියෙන් ලියමු. පළමු පරම්පරාවේ කවුද? අපි පන්තියේදී කතා කරා නේද? කතා කරා ටීචර්. එහෙනම් තනියෙන් ලියමු බලන්න. දෙවන පරම්පරාව, තුන්වෙනි පරම්පරාව ඔය විදිහට නෑ. තාක්ෂණය විතරයි. පළවෙනි පරම්පරාවේ ටීචර් පළමු පරම්පරාව දෙවෙනි පරම්පරාව එහෙම ලියන්නේ. ඔව් ඔක්කොම විස්තර ලියන්න එපා. ඔයාලා තාක්ෂණය තනියෙන් ලියන්න. මැඩම් ඒක පළවෙනි පාඩමේ නේද ඉගෙනුවේ? ඔව්. මැඩම් මම පළවෙනි පාඩම ගන්නද්දි හිටියේ නෑ. කමක් නෑ. එහෙනම් ලියන්න බැරි කට්ටිය ඉන්න. දැන් මං කියලා දෙනවනේ. එතකොට ලියා ගන්න. හොඳද? හරි මැඩම්. දැන් දිගටම පන්ති එන්න ඕනේ. ටීචර් සමහරක් දවස්වලට සිග්නල් නැති වෙනවනේ. අපිට රෙකෝඩින් එක අපේ වෙබ්සයිට් එකට දානවා පුතේ. හොඳද? එතකොට ඔයාලා රෙකෝඩින් එක බලන්න සිග්නල් තියෙන වෙලාවක. පන්ති ආවත් කමන්නේ ආයෙ රෙකෝඩින් එක බලන්න. එතකොට ආයෙ මතක් වෙනවනේ. සති දෙකක් යනකම් රෙකෝඩින් බලන්න පුළුවන් ඔයාලා හැමෝටම. ඒක නිසා ඔයාලා ඒක දන්නේ නැත්නම් බලන විදිහ ඇකඩමි එකට කෝල් කරලා අහගන්න. මම නම්බර් එකත් ස්ක්‍රීන් එකේ දාන්නම්. මතකත් නෑ. ටීචර් ලිව්වා. ලිව්වද?
මෙන්න ඇකඩමි එකේ නම්බර් එක මේකට කෝල් එකක් දීලා අහන්න. පුතාලා ගාව මගේ නම්බර් එක තියෙනව නේද? මෙන්න මගේ නම්බර් එක. highlight මේ රතු පාටින් තියෙන මගේ එක. මේ ඇකඩමි එකේ. ඇකඩමි එකට කෝල් කරලා අහන්න රෙකෝඩින් බලන විදිය. හරි. කියමුද අපි එහෙනම් ඔන්න අලුත් යාළුවන්ටත් ඇහෙන්න අපි කියලා දෙමු. පළවෙනි පරම්පරාවේ රික්තක නල කියන જાතිය පාවිච්චි කරා. අපි රූප එහෙමත් බැලුවා මේ වගේ නේද? දෙවෙනි පරම්පරාවේ මොනවද? Transistor. Wow, very good. Transistor. තුන අනුකලිත පරිපථ. අනුකලිත පරිපථ. හතරවන පරම්පරාව ශුද්ධ පරිපථ. ක්ෂුද්‍ර පරිපථ. හොඳයි නේ ළමයි ටික. ඔන්න ලියාගමු. ලියාගන්න බැරි වෙච්ච අමතක වෙච්ච අය පන්තියට අලුතෙන් ආපු අය ලියාගන්න. බොහොම හොඳයි චෙසර ලස්සනයි. ටීචර් මාත් ලිව්වා. කට්ටියම පොත් ටික පෙන්වන්න බලන්න. මේ ටීචර් මගේ. හැමෝම පෙන්වන්න මට එකවර බලන්න පුළුවන් ස්ක්‍රීන් එකේ. හොඳයි. ඕවින්දි දිනාදී හැමෝම පෙන්වන්න. ලස්සනයි. ශෂිනී විනෝදී හරි. කිරුණි ලස්සනයි ලස්සනයි. හරි ලස්සනයිනේ. කවුද විනෝදික ලස්සනයි පිළිවෙලයි වැඩ. හොඳයි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නේත් ලේසියිනේ. ඒකත් කරනවද? ටීචර්. පරිගණක තිරය මත අක්ෂර ලිවීම සඳහා භාවිතා කරන උපාංගය වන්නේ. ලේසි නේද? යතුරු පුවරුව. ඔව් ඒක නම් ටයිප් කරගන්නවත් කට්ටියට අමතක වුණා නේද? ඒ තරම් ලේසියිද උත්තරේ කටින්ම පෙන්නන්නේ. යතුරු පුවරුව. ඔව්. ඒක ලියාගමු. පරිගණක තිරය මත අක්ෂර ලිවීමට අක්ෂර ලිවීමට යතුරු පුවරුව භාවිතා කර හැක. පුතේ මම මේ පේපර් එක Google Classroom එකටත් දාන්නම්. ඔයාලට එතනිනුත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳද? Google Classroom එකේ තාම පොඩ්ඩ දෙනයි මං හිතන්නේ මේ ජොයින් වෙලා තියෙන හැමෝම ජොයින් වෙන්න. එතකොට ඔයාලට මට ඔයාලගේ වැඩ බලන්න ලේසි. කොහොමද ජොයින් වෙන්නේ? ලිවීමට භාවිතා කළ හැකි නේද? ඔව්. භාවිතා කළ හැක ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? නම්බරේ අමාරු කරලා නැහැනේ. මම මෙහෙ ටයිප් කරන හොගාලා ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැනේ. නම්බරෙන්ද ටීචර් මේ WhatsApp එකට හදාගන්න ඕනේ? නෑ WhatsApp එකේ නෙවෙයි Google Classroom කියලා ඇප් එකක් තියෙනවා. ඔයාලට අද වීඩියෝ එකක් දාලා තිබ්බේ නැද්ද ක්ලාස් එකේ group එකේ? දාලා තිබ්බ නේද? ටීචර් ඔව් පුතේ. ඒ වීඩියෝ තුන්වෙනි එක ප්‍රශ්නෙට බලන්න. උත්තරේ ටිකක් කියන්න පුළුවන්ද? ඔන්න චුට්ටක් අහගන්න කතන්දරේ. අද ඔයාලගේ group වලට දාලා තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලන්න මේ ඒකේ තියෙනවා Google Classroom හදාගන්න විදිය. හොඳද? තුන්වෙනි ප්‍රශ්නේ පරිගණක තිරය මත අක්ෂර ලිවීම සඳහා භාවිතා කරන උපාංගය වන්නේ. අක්ෂර ලියන්න කිව්වහම මේ අපි පෑනක් අරගෙන ලියනවා වගේ එකක් නෙවෙයි. නේද? අක්ෂර ටයිප් කරන්න තමයි මේ කියන්නේ වෙනස් විදිහකට. අපිට
අකුරු දෙන්න පුළුවන් එකම උපාංගයේ අතුරු පුරුව විතරයි. මූසිකයෙන් අකුරු දෙන්න බෑ. printer එකකින් අකුරු ඇතුළට දෙන්න බෑ. ස්කෑනර් එක සුපරීක්ෂකය කියන්නේ ස්කෑනර් එක. ඒකෙන් අකුරු ඇතුළට දෙන්න බෑ. ටැබ් එකේ එහෙම මේ ඔව්. අර පැන්සලක් වගේ එකකින් නේද ඔව්. ලියන්නේ? සමහරක් ඔව්. කට්ටිය අතෙමුත් ලියනවා නේද? ඔව්. ටැබ් එකේ මගෙත් තියෙනවා මම ඊළඟ දවසේ පෙන්නන්නම්. ටැබ් එකේ එනවා පෙන් එකක්. ස්ටයිලස් පෙන් කියලා අපි ඒකට කියන්නේ. ඔව්. ඒකෙන් ලියන්න පුළුවන්. ඒක ටීචර් අපි ගන්න ඕනද මේ ඒක පොතේ මේ සමහර පෙන් ඒ කියන්නේ සමහර ටැබ් වලට තමයි ඒක සපෝට් කරන්නේ. එතකොට ඒවත් එක්කම එනවා. ඒ පෙන් එකත් එනවා වෙනම ගන්නත් තියෙනවා. හා ටීචර්. ටීචර් එක හැම ටැබ් එකකටම කරන්න බැයිද? බෑ හැම ටැබ් එකටම කරන්න බෑ ඒක. මෙන්න මේ වගේ පෙන් එකක් ස්ටයිලස් පෙන්. ෆෝන් වලටත් එනවා සමහර. බැංකු වල කට්ටිය මේව කරනවා නේද? ඔව් බැංකු වල සයින් එක එහෙම සයින් එක එහෙම දාන්න දෙනව නේද? ඔව් චෙසර මොකද්ද කිව්වේ? ටීචර් ලයිට් පෙන් එක කියන්නේ මොකද්ද? ලයිට් පෙන් එක කියන්නේ ඒත් ඩිජිටල් මේ ඒ කියන්නේ ස්ක්‍රීන් වල අඳින්න ගන්න පෙන් එකක්. ඩ්‍රෝවින් වලට එහෙම ගන්න. ටීචර් pen මේ කට්ටිය චිත්‍ර අඳින්න ගන්න අර අන්න හරි. මෙතන ලයිට් පෙන් එක. ඒකත් අර වගේ එකක් තමයි. ඩ්‍රෝවින් වලට ගන්න එකක්. ටීචර්. ටීචර් ලැප්ටොප් වලට ඒවා එන්නේ නැද්ද? ලැප්ටොප් වලට එන්නේ නෑ පුතේ. ටීචර් එතකොට ටැබ් වලට එනවා නේද? ටැබ් වලට එනවා. ටීචර් ඇත්තටම තාම කියන්නේ කීබෝඩ් එකේ එකේ ටයිප් කරන්න කිසිම උපකරණයක් නැද්ද ටීචර් කීබෝඩ් එක හැරෙන්න? මොකද්ද පුතේ? තාම ටීචර් ටයිප් කරන්න කීබෝඩ් එක හැරෙන්න වෙන කිසිම උපකරණයක් නැද්ද? මේ කම්පියුටර්ස් වල ටයිපින් මෙහෙමයි කම්පියුටර් එකක් කියන්නේ අපේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකට නම් තියෙන සොලියුෂන් එක කීබෝඩ් එක තමයි. එහෙම නැත්නම් අපිට ඔන් ස්ක්‍රීන් පුළුවන් ඉතින් ටච් පෑඩ් එකක් එක්ක යන්න. හරි. අපි එහෙනම් ප්‍රශ්න 3ක් කතා කරා නේද? අපි ඊළඟ කොටස ටීචර් ෆෝන් වලට බෝඩ් එක නැති කට්ටියට අර මේ අර මොකක්ද එකක් හයි කරාම කීබෝඩ් එක ලයිට් වල වගේ පෙන්නනවා ලයිට් එකට වගේ. මොකද්ද? කවුද ප්‍රශ්න යන්නේ සැෂනි. ඕකේ කියන්න පුතේ. මම ටීචර් කීබෝඩ් ඔව්. අහන්න. කොයි පාර? හරි. අපි එහෙනම් අපේ වැඩ පොතේ වැඩ ටික කරන්න යමු නේද? අපිට තව ටික වෙලාවයි තියෙන්නේ. ඒ නිසා අපි යමු ඒ ටික කරන්න. අපිට ඉතුරු වෙලා තියෙනවා ක්‍රියාකාරකම 2.2. අපි කතා කරා නේද ස්ටෝරේජ් ඩිවයිසස් ගැන? ඔව් ටීචර් ස්ටෝරේජ් ඩිවයිසස් කියන්නේ මොනවද? 11 වෙනි පිටුව 10 වෙනි පිටුව. ස්ටෝරේජ් ආචාන උපාංග. ඒ කියන්නේ මොනවද? දත්ත තොරතුරු ගබඩා පරිගණකයේ දත්ත තොරතුරු ගබඩා කරගෙන බොහොම හොඳයි. දත්ත තොරතුරු ගබඩා කරන්න ගන්න උපාංග. එහෙනම් පරිගණක ආචායන උපක්‍රම යනු මොනවාද? උත්තරේ ලියමු. ඉස්කෝලේ පොතේ ලියන්න එපා. වැඩිපුර පොතක් නැත්නම් ටීචර් බලයි. නේද? ඉස්කෝලේදී වැඩ කරන්න මොකේද කියලා හයි ටීචර්. ඒක නිසා අපේ අභ්‍යාස පොතේම අපේ සටහන් ලියන පොතේම ක්‍රියාකාරකම 2.2 කියලා ලියලා ප්‍රශ්න අංකය දාලා උත්තරේ ලියන්න. ගැටලුවක් නැහැ. වැඩිපුර පොතක් තියෙනවා නම් පොතක ලියුවට කමක් නැහැ. ටීචර් ඒකට උත්තරේ පරිගණකයේ තුලදී දත්ත ගබඩා සහ තොරතුරු ගබඩා කිරීමට භාවිත කරන උපාංග කිව්වහම ඔව් හරියටම හරි. ඔව් තනියෙන් ලියන්න. එතකොට මම බලන්නම් කට්ටියගේ උත්තර. ටීචර් ලිව්වා. ලිව්වා. සැසිනි දොයි මතයිද? අපේ වතුර බෝතලයක් තියාගන්න ළඟ කට්ටිය. එතකොට නිදිමත එන්නේ. ටීචර් ප්‍රශ්න ලියන්න ඕනේ නෑනේ. ප්‍රශ්න ලියන්න ඕනේ නෑ පුතේ. අංකේ දාලා උත්තර ලියන්න. ටීචර් පොතේ ලියුවට කමක් නැද්ද? මොකේද වැඩ පොතේද? ඔව් ඉස්කෝලේ කරන්නේ නැද්ද වැඩ පොත? කරනවා.
එහෙනම් එපා නේද? ඉස්කෝලේදීත් ලියන්න කියයිනේ. හා ටීචර්. සිතුමි අමාෂා උත්තරේ කියමුද? ඔයා ලියපු උත්තරේ කියමුද? කතා කරේම නෑ නේද? දිනෙත් පහන් උත්තරේ කියමුද? ලස්සන නමක්. අපෝ කතා කරන අය විතරයිනේ කතා කරන්නේ. අනිත් අය ටික හොරු පැටවු ටික වගේ ඉන්නවා. පරිගණක ආචානුපාංගයක් කියන්නේ මොකද්ද? හරි දාගන්න මේ විදිහට ඔයාලා ලියලා තියෙනවා නම් දත්ත සහ තොරතුරු ගබඩා කර ගැනීම සඳහා භාවිතා කරන උපාංග පරිගණක ආචායන උපක්‍රම ලෙස හැඳින්වේ. ওই විදිහටම ඕනේ. ඔය තේරුම තියෙනවා නම් හරියක් දාගන්න. ඔයාලට ගැටලු තියෙන තැන් තියෙනවා නම් අහන්න පුළුවන් දැම්මම. ටීචර් ඔව්. මෙහෙම ලිව්වත් හරිද? කියන්න දත්ත බලන්න. සහ තොරතුරු ඔව්. රැස් කිරීම හ්ම්. පරිගණක ආචන උපක්‍රමයක් වේ කියලා. පරිගණක ආචන උපක්‍රමයක් රැස් කිරීම කියන වචනේ නැතුව ගබඩා කිරීම කියලා ලියා ගන්න. හා ටීචර්. දෙවයි ප්‍රශ්නෙත් කරන්නද? ඔව් දෙවෙනි ප්‍රශ්නේ කරමු අපි. පරිගණක ආචන උපක්‍රම වල තැන්පත් කළ හැක්කේ මොනවාද? උදාහරණ මොනවද කියලා අහනවා. මොනවද තැන්පත් කරන්න පුළුවන්? ලියන්න බලන්න තනියෙන්. Photos, Hindu Ah, films, ඒ letters, තියෙන්නේ video and sounds, පහක් නෙවෙයි 60ක් Modern විතර ඇගේ නේද? operating systems, very good. Operating system. මෘදුකාංග පුළුවන්. software, software. මෘදුකාංග software එහෙම නැත්නම් අපිට Rudanga, මෘදාංග පුළුවන්ද ගබඩා කරන්න? Bangda හිටියේ Rudanga පුළුවන්ද? බෑ. මෘදාංග ගබඩා කරන්න. operating system, ඔව් operating system, software, song, සින්දු, video, sound. Very good. Images නේද? teacher game, games, very good. ඔක්කොම පුළුවන්. ලියලා ඉවරද? නෑ නේ තාම ලියනවා නේ. පුළුවන් නේද teacher? මොනවද? film, ඔව් ෆිල්ම් හරියට හරි. හරි teacher. මං කියන්නද? කියන්න බලන්න. Games, film, songs, මෘදුකාංග, software. මෘදුකාංග software දෙකම එකක්. මෘදුකාංග software කියන්නේ දෙකම එකයි නේද? ඔව් දෙකම එකක්. ඊට ෆයිල්ස් එහෙමත් අපිට CD DVD වගේ වයි දාගන්න බැරිද? ඔය එක එක ෆයිල් වර්ග පුළුවන් පුතේ ෆයිල්ස් වර්ගත් පුළුවන්. දැන් ඔයාලා ලියුමක් ටයිප් කරොත් ඒවා අපිට පුළුවන්. දැන් ෆයිල්ස් තමයි ඔය ඔක්කොම නේද? සින්දු, වීඩියෝ ඔය ඔක්කොම ෆයිල්ස්. මතකද අපි අර ෆයිල්ස් ගැන කතා කරනකොට කිව්වේ? ඔය ඔක්කොම ෆයිල්ස් තමයි. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමුද එහෙනම්? හා teacher. චුම්බක මාධ්‍ය උපක්‍රම, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම, ඝනතත්ත්වයේ මාධ්‍ය උපක්‍රම ලෙස පරිගණක ආචාර්ය උපක්‍රම කොටස් තුනකට බෙදිය හැක. මෙම බෙදීම සඳහා පාදක කරගෙන ඇත්තේ කුමක්ද? කාටද ලියන්න? සද්ද නැතුව ලියන්න කෑ ගන්න නැතුව. මං අහනකොට උත්තරේ කියන්න. කියන්නද? ලියලා ඉමු ඉස්සෙල්ලා. බලමු අපි දෙතුන් දෙනෙකුගෙන් අහලා. කවුද ඒ කියන්නේ? ඔය ඔවින්දි නේද? ඔව් teacher. ලියලා ඉන්න ඊට පස්සේ මං අහන්නම් ඔවින්දි. හා teacher. ඊටේ ප්‍රශ්නේ මට තේරුණේ. දැන් පුතේ අපේ ස්ටෝරේජ් ඩිවයිසස් වර්ග 3ක් ඉන්නවා. හරිද? මැග්නටික් මීඩියා, ඔප්ටිකල් මීඩියා, සොලිඩ් ස්ටේට් කියලා. සිංහලෙන් කිව්වොත් චුම්බක මාධ්‍ය උපක්‍රම, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සහ ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම කියලා වර්ග 3ක් ඉන්නවා.
ඔය වර්ග තුනකට බෙදන්න හේතු වෙච්ච දෙයක් තියෙනවා. ඒක තමයි මොකක්ද කියලා අහන්නේ. ටිකක් කල්පනා කරන්න බලන්න ඔයාලට මතක් වෙයි. මම ටීචර් උගන්වනකොට ලිව්වා. කිව්වා. හා. හොරෙන් දාන්න බලන්න chat එකට ඕවින්දි. ආ ටීචර්. බලමු අනිත් අය කල්පනා කරන හින්දා අපි පොඩ්ඩක් chance එක දෙමු කට්ටියට හිතන්න. ඕකේ ටීචර්. ටීචර් මාර්ලි එලිවරයි. හා chat එකට දාමු බලන්න එහෙනම්. හා ටීචර්. අන්න. හරි. දැන් නැතුණාට කමක් නැහැ. ඕවෙන්ද හරියටම උත්තරේ දුන්නා. අපි ස්ටෝරේජ් අන්න හරි හිරුනිත් හරි. නියමයි. සමහරුන්ට අමතක වෙලා සමහරුන්ට මතකයි. අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එක තාක්ෂණය පදනම් කරගෙන තමයි මේ විදිහට කොටස් තුනකට බෙදලා තියෙන්නේ. සමහර ඒවා පුතේ මැග්නටික් මීඩියා. කියන්නේ එයා පාවිච්චි කරන්නේ චුම්බක තාක්ෂණය. සමහර අය පාවිච්චි කරන ප්‍රකාශ තාක්ෂණය ඔප්ටිකල් මීඩියා. අර CD DVD වල එහා පැත්තේ තියෙනව නේද ලයිට් එකක් වගේ. අන්න ඒක තමයි ප්‍රකාශ මාධ්‍ය අය පාවිච්චි කරන දේ. ඝන තත්ත්වයේ අය කියන්නේ පෙන් ඩ්‍රයිව්, මෙමරි කාඩ් වගේ දේවල් පාවිච්චි කරන තාක්ෂණය. SSD කාඩ්. අන්න හරි. SD කාඩ් වගේ දේවල්. අපි එහෙනම් ටීචර් ඒවයි ලියාගමු. භාවිතා කරන මාධ්‍ය අනුව කියන උත්තරේ වැරදිද? නෑ. අපි ලියාගමු මේ විදිහට උත්තරේ. දත්ත ලිවීම හා කියවීම සඳහා දත්ත ලිවීම හා කියවීම සඳහා භාවිතා කරන තාක්ෂණය මත පදනම්ව මෙම බෙදීම සිදු කර ඇත. දත්ත ලිවීම හා කියවීම සඳහා භාවිතා කරන තාක්ෂණය මත පදනම්ව මෙම බෙදීම එහෙම නැත්නම් මෙම වර්ගීකරණය සිදු කර ඇත. දැන් මතක් වුණාද? කියවීම සහ ලිවීම සඳහා භාවිතා කරන තාක්ෂණය මත පදනම් වන භාවිතා කරන තාක්ෂණය මත පදනම්ව ඇත. ඉස්කෝලේදී එහා පැත්තේ යාළුවගෙන් බල බල නේද කට්ටිය වැඩි හරියක් ලියන්නේ. නෑටි තනියම නෑ උත්තර ලියනකොට නෙවෙයි මම කියන්නේ. අර දැන් ටීචර් කියවනකොට ලියනකොට අමතක වෙච්ච ගමන් එහා පැත්ත බලනවා නේද ඔළුව දාලා. නෑ? ඔව් ඒකනේ. එතකොට දැන් කවුරුත් නෑනේ ළඟ හොම්බ දාලා බලන්න නේද? දැන් ලියා ගන්න බෑ වැඩි. තේරෙනවද? ඒකින්ද ඔන්න කල්පනාවෙන් ඉන්න ඕන පන්තියේදී. හරි. දැන් එහෙනම් ඊළඟ ප්‍රශ්නටත් යමු නේද? මහන්සිද? නෑ ටීචර්. හොඳයි නේ ළමයි ටික. හතරවෙනි ප්‍රශ්නට යමු. ඔන්න දීලා තියෙනවා උදාහරණ ටිකක්. ආචාර්ය උපක්‍රම ටිකක් දීලා තියෙනවා. වර්ග තුනකට වගුවකුත් ඇඳලා තියෙනවා. දැන් ඔයාලා මොකද කරන්න ස්ක්‍රීන් ඕනේ? එකේ පේපර් එක පේන්නේ නෑ. පේන්නේ නැද්ද? හා පේනවනේ. පේනවා ටීචර්. ඒක තමයි.
මෙන්න මෙතන තියෙන සෙට් එකේ ඉන්න කට්ටිය මේ වගුවට දාන්න ඕනේ. කවුද ඒක චුම්බක මාධ්‍ය, teacher. කවුද ප්‍රකාශ මාධ්‍ය, කවුද ඝන තත්ත්වය කියලා. දැන් කරමු. පොඩ්ඩක් වෙලාව නම් යයි. කමන්නේ අපි කරමු. කරලා ඉවරයි teacher. ඈ කරලා ඉවරයි? කලින්ම කරාද? ඔව් teacher. කරලා ඉවරය. ක්‍රියාකාරකම 2යි 3ත් කරන්න. ඔයාලට අද මම ක්‍රියාකාරකම 2යි 2 කතා කරලා 2යි 3ත් කතා කරලා ඉවර කරනවා. හරිද? teacher ක්‍රියාකාරකම් දෙකේ තුනේ මොකද්ද කරන්න තියෙන්නේ? 2යි 3 කරන්න තියෙන්නේ මෙතන ඉන්නවා ෆයිල්ස් උත් ඉන්නවා ෆෝල්ඩර්ස් උත් ඉන්නවා. ෆයිල්ස් වල නම් ටික මේ පැත්තේ ලියනවා ෆෝල්ඩර්ස් වල නම් ටික මේ පැත්තේ ලියනවා. සර් ටීචර් තමාලඟ තියෙන ඒවාද ලියන්න ඕනේ. මොකද්ද පුතේ? teacher පින්තූරයක් දීලා තියෙන එකද ලියන්න අන්න ඕනේ? හරි. මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඒවා බලලා තමයි ලියන්න ඕනේ. ඊට කලින් මේක කරලා ඉමු. මේක කරලා ඉන්න. 9 විතර වෙනකන් ඉන්න පුළුවන්ද? නිදිමතයිද? ඈ ටීචර් පුළුවන්. පුළුවන්ද හැමෝටම? ඔව් ටීචර්. අපිට එතකොට මේ අද ඇක්ටිවිටීස් දෙකම ඉවර කරන්න පුළුවන්. සති කීපයක් පන්ති කරන්න උනේත් නැහැනේ මේ කරන්ට් ප්‍රශ්න හින්දා. ශෂිනිත් නම් නිදිමතේ වගේ ඉන්නේ මූණත් වෙල්ට් කරලා. ටීචර් ඔව්. මේ කියන්න. ටිකක් ආයි කියා දෙන්න පුළුවන්ද? මොකද්ද පුතේ? මේ ටිකක් ආයි කියා දෙන්න පුළුවන්ද? ආචාර්ය උපක්‍රම වල ඒවා ටිකද? නෑ මේ චුම්බක මාධ්‍ය ගැන. හා ඒ ටික කියලා දෙන්න. දැන් ප්‍රශ්නෙට උත්තරේ සාකච්ඡා කරද්දී ආයෙ කියලා දෙන්න. ටීචර් කරලා ඉවරයි. හැමෝම ඉවරද? ටීචර් දෙකේ තුන ක්‍රියාකාරකමේ අර ක්ලාස් රූම් තියෙනවනේ අන්න ඒකත් ගන්න පුළුවන්ද? ඔව් ගන්න පුළුවන්. හරි දැන් කතා කරමු නේද? තවත් වෙලා යනවනේ. මෙතනින් දැන් ඔයාලා පොඩ්ඩක් අමතක වෙලා ඇති. ලියලා ඉවරද? ඔව් ටීචර්. එහෙනම් හැමෝම ස්ක්‍රීන් එක දිහා බලා ගන්න දැන්. ජාස් එක මම පෙන්නන්නම්. මම හිතුවා ඒක පෙන්නන්නත් ඕනේ කියලා ඔයාලට. ජාස් කියන්නේ hard disk වගේ කෙනෙක්. දැන් sorry. ඔයාලා දැකලා තියෙනවද hard disk එක පාඩම කරද්දී නම් මම පෙන්නුවා දැන් චුට්ටක් අමතක වෙලා ඇති. ටීචර් දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඒක තමයි. ටීචර් දැකලා තියෙනවා. මේක ඇතුලේ මෙන්න මේ ඉන්නවා disk එක. ටීචර් ඔව්. අර කලින් මම පින්තූර තලෙව්වා. ඒකනේ. දැන් මෙන්න මේ hard disk එකේ මෙන්න මෙහෙම තියෙනවා disk එකක්. රවුමක් වගේ disk එකක් පේනවද? ඔව් මේ ටීචර්. disk එකේ තමයි පුතේ ඔව් ටීචර්. අපේ data තැන්පත් වෙන්නේ. හරිද? මේක Teacher. එතකොට පාවිච්චි කරන්නේ magnetic excuse me technology ටීචර්. එකක්. ඔව් පුතේ. අර ටීචර් කලින් පෙන්නුවේ අර පෙන් එකක් ඔව්.
ඒ පෙන් එකකින් මේ ආට් කරන්න පුළුවන්ද? පුළුවන්. ලයිට් පෙන් එකෙන් පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්. ඩිජිටල් ස්ක්‍රීන් එක අඳින්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ මේකේ මැග්නටික් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ චුම්බක මාධ්‍ය තමයි පාවිච්චි කරන්නේ. පුතාලට තේරුණාද? ඔව් ටීචර්. හරි. ඔටි එතකොට තව එක්කෙනෙක් ඉන්නවා ජාස් ඩිස්ක්. කවුද මේ? ජාස් ඩිස්ක් එකත් දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඉස්සර පාවිච්චි වෙච්ච කෙනෙක්. මෙයාත් පුතේ ටීචර් නිකන් ගයක් වගේ රූපයක් තියෙන එකනේ. මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එක වගේ චුට්ටක්. මේ ඉන්නේ ජාස් ඩිස්ක් එක. එතකොට මෙයා ආයිති වෙන්නෙත් මොකේටද? චුම්බක චුම්බක මාධ්‍ය. අන්න හරි. එයා ආයිති වෙන්නෙත් පුතේ චුම්බක මාධ්‍ය වලට. එහෙනම් අපි දැන් දෙක තුනක් හොයාගත්ත නේද? හાર્ඩ් ඩිස්ක් එක හරි. ජාස් එක හරි. දැන් පුතාලට ගණතත්ත්වයේ external මාධ්‍ය උපකරණ වලට උත්තර නැහැ ටීචර්. මොකද පුතේ? ඒකේ ගණතත්ත්වයේ මාධ්‍ය උපකරණ වලට ආවේ නැහැ ටීචර්. බලමු අපි. හොඳයි. ඊට පස්සේ external hard disk කියන එක පුතාලා දන්නවද? ඔව් ටීචර්. අර hard disk එක වගේම තමයි. එයා එහෙම ගෙනියන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. USB එකක් හරහා කම්පියුටර් එකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මෙයා තමයි external hard disk එක. මෙයාගේ පාවිච්චි වෙන්නේ චුම්බක මාධ්‍යම තමයි. external hard disk එකත් චුම්බක මාධ්‍ය උපක්‍රම. දැන් හරි තියෙනවා මේ හරි නම් එක එකට හරි දා ගන්න ඕනේ. CD DVD වල එහා පැත්තේ ලයිට් එලියක් වගේ තියෙනවා මතකද? ඔව් ටීචර්. ඒ කියන්නේ එයා අයිති වෙන්නේ කාටද? ප්‍රකාශ මාධ්‍ය. ප්‍රකාශන නෙවෙයි ප්‍රකාශ මාධ්‍ය. එහෙනම් ඊළඟට මැග්නටික් ටේප්. මේකත් ඔයාලා සමහර විට දැකලා නැතුව ඇති පාඩම ගන්නද්දී නම් පෙන්නවා. කමක් නැහැ මම ආයෙමත් පෙන්නන්නම්. ඒකට මතක හිටියේනේ. මැග්නටික් ටේප්. මැග්නටික් කියද්දිම අපි දන්නවා එයා චුම්බක තමයි නේද? මේ ඉන්නේ මැග්නටික් ටේප්. මේ වගේ වාසි තියෙනවා. මෙයා මිලෙන් අඩුයි ගොඩාක් දත්ත තැම්පත් කරන්න පුළුවන්. ඔයාලා අහලා තියෙනවද බෑකප් කරනවා කියලා? නෑ ටීචර්. නෑ බෑකප් කරනවා ෆෝන් වල බෑකප් කරනවා අහලා නැද්ද? තියෙනවා. බෑකප් කරනවා කියන්නේ ඒ කියන්නේ බෑකප් කරනවා කියන්නේ අපේ දත්ත නැති වෙයි කියලා පරිස්සමට අපි තව කොපි එකක් අරන් තියා ගන්නවා. දැන් හිතන්නකො බැංකුවල එහෙම දත්ත නැති වුණොත් නේද? දැන් විනාඩි රුපියල් 100ක් ඩිපොසිට් කරලා අනේ මගේ ලක්ෂ 10ක් තිබ්බා කිව්වොත් එම් බැංකුව ගිනි ගත්තට පස්සේ හරි ප්‍රශ්නයක් වෙනවා නේද? බැංකුව කොහෙන් හොයන්නද සල්ලි? ඒක නිසා එයාලා මේ දත්ත ටික ඔක්කොම වෙනමම බෑකප් කරගෙන තියාගෙන ඉන්නේ. තවත් තැන්වල ගබඩා කරලා තියාගෙන ඉන්නේ. ෆෝන් එකේ WhatsApp එක මේ පෙන් එකට දැම්මහම ඒකේ තව කොපි එකක් තියාගන්න ඕන නිසා මේ හරි. ඒක බෑකප් කරා. අපේ software වල තියෙන දේටත් එහෙම බෑකප් කරලා තියාගන්න පුළුවන්. මොකද software එක uninstall කරොත් විස්තර නැති වෙන්න පුළුවන්. ෆෝන් එක මොකක් හරි වෙලා රීසෙට් වුණොත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපේ Gmail account එකට හරි වෙන device එකකට හරි අපිට බෑකප් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ බෑකප් වලට පාවිච්චි කරන හොඳ මීඩියා එකක් තමයි මේ magnetic media device කියන්නේ. පුතාලට තේරුණාද? ටීචර් එක ෆෝන් එක ඇතුලේ තියනවද? මොකද්ද? ඔව් ටීචර්. නෑ මැග්නටික් ටේප් එකක් ෆෝන් එක ඇතුලේ නැහැ. මේ මැග්නටික් ටේප් එක බෑකප් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා මං කියන්නේ. තේරුණාද? එතකොට ඝන තත්වයකට මේකේ දීලා නැහැ. අපි ඝන තත්වයක හිස් තියෙන නිසා අපි දෙක තුනක් ලියා ගමු. පෙන් ඩ්‍රයිව් එක ගන්න පුළුවන් ඝන තත්වයකට පෙන් ඩ්‍රයිව් සිංහලෙන් කියන්නේ පෑන් දාවකය. SD කාඩ් අන්න හරි. මෙමරි කාඩ් ගන්න පුළුවන්. SSD hard disk ගන්න පුළුවන්. මතක කාඩ් පත්. ඔව් මතක කාඩ් පත් තමයි මෙමරි කාඩ් කියන්නේ. SSD hard disk එක ගන්න පුළුවන්. හරි ලස්සනට ලිව්වා නේද ටීචර්? හරි. මේ තුනත් ලියා ගන්න. පොතේ ලිස්ට් එක දීලා නැති වුණාට කමක් නැහැ. අපිට
පාඩම මතක් වෙන්න හොඳයිනේ. දැන් ඔන්න ආචාර්ය උපක්‍රම සම්බන්ධව ආයෙමත් මම ඉගෙනුවා. දැන් මතක් වුණාද අමතක වෙලා තිබ්බ අයට? ඔව් ටීචර්. අලුතෙන් ආව ඔව් ළමයින්ට teacher. තේරුණාද? ඔව් ටීචර්. අපේ කම්මැලියෝ ටිකක් නම් පන්තියෙන් ගිහිල්ලා දැන් ඉන්නේ 14යි. ඒක නම් හොඳ වැඩක් නෙවෙයි නේද? හරි. අපි යමු ඊළඟ කොටසට. අපි මේක ඉවර කරලා මෙයන් නේද? කම්මැලියෝ ගියා කියලා ඉතින් අපිටත් යන්න බෑනේ නේද? ටීචර් ඔව්. දෙකේ තුන ක්‍රියාකාරකමේ හ්ම්. 8ක් තියෙනවා. ඔව්. ඒ වුණාට අතනින් තෝරගන්න තිබ්බහම එකක් ඉතිරි වෙනවා. එතකොට ආ. 7යි ලියලා තියෙන්නේ. කමන්නේ. ඒකට කමන්නේ පුතේ. හරියට ලියුවම ඇති. ඒක බැලන්ස් උන් නැතුනට කමන්නේ. මේකේ ෆයිල්ස් තියෙනවා, ෆෝල්ඩර්ස් තියෙනවා, ගොනු තියෙනවා, ගොනු බහලුම් තියෙනවා. ගොනු කියන්නේ ෆයිල්ස්. ඔයාලා ලියපු තැන ෆයිල්ස් කියලා ඉංග්‍රීසි වලින් ලියා ගන්න. සිංහල එකට වැඩිය අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි එකනේ නේද? ගොනු බහලුම් කියන්නේ ෆෝල්ඩර්ස්. මමත් මේ සිංහල වචන ටික බලාගත්තේ ඔයාලගේ පොතෙන් තමයි. නැත්නම් අපි දන්නෙත් නැහැ මෙහෙම සිංහල වචන මේවට තියෙනවා කියලා. තව විනාඩි 10කින් වගේ පුතේ ක්ලාස් එක ඉවර කරනවා. ඔයාලට ක්ලාස් තියෙනවා නම් ලීව් වුණාට කමක් නැහැ. එක දිගට අමාරුයිනේ. අන්තිම ටික අපහු රෙකෝඩින් එකෙන් පුතාලා බලන්න. මේ චුට්ටයි තියෙන නිසා මම ඉවර කරන්නම්. නැත්නම් අපිට පාඩම ඉවර කරගත හැකිනේ අද එතකොට. හරි. එතකොට මොනවද මෙතන තියෙන ෆෝල්ඩර්ස් අපිට අයිකන් එකකින් හොයාගන්න පුළුවන්. ස්කූල් ඉමේජස් කියන්නේ ෆෝල්ඩර් එක. budget, science study, හරි. document, budget. science videos. මේ හරි දාලා තියෙන 4 දෙනාම එන්නේ මොනවටද? ෆෝල්ඩර්ස් වලට නේද? screen එකේ screen එකේ තියෙන ස්ක්‍රීන් එකේ workbook එක පේන්නේ නැහැ. දැන් හරිද? දැන් හරියට. මෙන්න මෙයයි මොනවද? ෆෝල්ඩර්ස්. folders. ෆයිල්ස් දාන්නම් මම නිල් පාටින්. sheet 1 classroom oh again classroom sheet 1 again classroom office හරියට හරි. ලියාගන්න ලියපු නැති අය ඉන්නවා නම් ලියපු අය හරි දාගන්න හරියට ලියපු අය. හරි දාලා තරුවකුත් දාගන්න ඔක්කොම ටික හරිනම්. වැරදි තිබුණොත් රතු පෑනෙන් ලියාගන්න පොතේ. ලියලා ඉවරයි ටීචර්. හරි. අපි ඊළඟ එකට යමුද? එහෙනම් තාම ලියන අය ඉන්නවද? නෑ ටීචර්. දැන් අපිට දීලා තියෙනවා නම් ටිකක් සිංහලෙන්ම දීලා තියෙනවා. ඊට පස්සේ ෆෝල්ඩර්ස් ටිකකුත් දීලා තියෙනවා. කොයි ෆෝල්ඩර් එකටද ගැලපෙන්නේ කියලා අපෙන් අහනවා. පන්තියේ ළමුන්ගේ වාර විභාග ලකුණු ලයිස්තු. term test, songs, drama videos, term test. term test. අයියෝ මේවත් ප්‍රශ්නද නේද අනේ? ඈ සමස්ත ලංකා නාට්‍ය තරගයට Drama සහභාගී video. කියන්න Drama video. drama videos very good. ක්‍රීඩා උත්සවයේ න්‍යාය පත්‍රය document ජාතික ගීය songs. ක්‍රීඩා උත්සවයේ පින්තූර. ඒක නෑ ටීචර්. ඒක නෑනේ. ඒක ඉතුරු කරලා නේද? අපි ඒකට එකක් හදමුද? හා ටීචර්. මොකද්ද දාන්නේ? picture. pictures, photos, images ඔය නම් ගැලපෙනව නේද?
School pictures. ස්කූල් පික්චර්ස් ඔයාලා ගැලපෙන එක ලියන්න ඒකට. යටින් ලියන්න ටීචර්. ඔව් යටින් ලියන්න. ඊට මේ විදිහට folders අඳින්නත් ඕනද? අඳින්න ඕනේ. ෆෝල්ඩ් එකේ නම ෆෝල්ඩ් නේම් කියලා ඔයාලා ලියා ගන්න මෙතන. හරි ටීචර්. ෆෝල්ඩ් නේම් කියලා නම විතරක් ලියන්න. නැත්නම් පුතාලට චිත්‍ර ඇඳින්න ගියාම වෙලා යනවනේ. ඊට පස්සේ මේ නම මේ පැත්තෙන් ලියන්න. වැඩ ඉවරයි. විනාඩි 3යි ඔන්න වැඩිපුර ගත්තේ. හොඳේ. ගොඩක් වෙලා ගියේ නෑ. එහෙනම් අපේ දෙවෙනි පාඩම ඉවරයි. ලබන සතියේ අපි යනවා අපේ කීවෙනි පාඩමටද? තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමට. තුන්වෙනි පාඩමට යනවා. ප්‍රැක්ටිකල් උත් කරනවා. පේපර් උත් කරනවා. එහෙනම් ලබන සතියේ එක්ස්ට්‍රා දවසකුත් දානවා. ඒ ගැන මම ඔයාලට ගෲප් එකට පණිවිඩය එවන්නම් ඇකඩමි එකේ කට්ටියත් එක්ක කතා කරගෙන. හොඳද? එහෙනම් අපි අදට ඉවර කරමුද? ටීචර්. හැමෝම ලබන සතිය එනකොට කැමරාස් ඔන් කරන්න ලෑස්ති වෙලා ඉන්න. ඔයාලගේ මූණු පේනකොට මටත් ආසෙ හිතෙනවා ගන්නන්න. හරිද? ඒක නිසා ලබන සතිය එනකොට ලස්සන්ට එන්න වීඩියෝස් ඔන් කරන්න බලාගන්න අලු නිලියෝ ටික වගේ. හොඳද? හරි. එහෙනම් අපි අදට ඉවර කරමු. ආයිබෝවන්. තෙරුවන් සරණයි. good night. අයිබෝවන් ටීචර්. teacher. good Night, night. teacher. good night. නයි ටීචර්. නයි ටීචර්. Night.